අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කිත්‍යාමි තේ සම්තිං දිත්තේව ධම්මේ අනිහතං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ ශාන්කරණ පින්වත්නි දැන් මේ අද අපි ඉදිරියට තියාගන්නේ අපි සාකච්ඡා කරපු ඒ දෝතක මානවකයා බුදුජානනාංශයට ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තුල එයා දැන් ඉන්න මට්ටම මෙන්න මේ වගේ කියලා එයාගේ කමඨාන් වාර්තාවක් වගේ. මම ඉන්න තැන මෙහෙමයි කියලා මේ ඉදිරිපත් කරන කරුණු. එතකොට පේනවා ඒකට දෝතක අතුරු කරලා තියෙන මේ තමන්ගේ මානසික தત્ත්වේ භාවනාවේ මං ඉන්නේ මෙන්න මෙතන වගේ කියලා මේ ප්‍රශ්න දෙක තුනක් අහලානේ දැන් මෙතෙන් එන්න පටන් ගන්නනේ. ඒ අනුසාය බ්‍රහ්ම කාරණමානෝ මට අනුශාසනා කරනවා ඕ බ්‍රහ්ම නැත්නම් බුදුරජාණන් වහන්සේ මට මගේ ගුරුවරයා වශයෙන් ඉස්සලා කියනවා මට සැකයක් තියෙනවා කියලා බුදුරජාණන් කියනවා එහෙනම් මට කතා කරන්න බෑයි කියලා. එතකොට කියනවා මට අනුශාසනා කරන්න ස්වාමීන් කියන්නේ මම පිළිගන්න ඔබ අන්තිගේ අනුශාසනා ඒ කියන්නේ සැකහැර කරන කතාවක් වගේ. විවේක ධම්මෝ යමහං විඥාඥා මේ මට විවේක වෙන්න හැටි ප්‍රඥාවෙන් වටහා ගත යුතු විවේකයේ ත්‍රිවිධ විවේකයේ මට අනුශාසනා කරන්න. ඒ කියන්නේ මට මේ තැන් වලට ගහන්න කියනවා වගේ. මට මේ උපදෙස් දෙන්න කියනවා වගේ හරියටම කාරණාව කියනවා. ඉතින් අපි ඒක විසඳුවේ ඒක මේ කාය විවේක චිත්ත විවේක නෙවෙයි. ඔය කියන්නේ උපදි විවේකයක් පිළිබඳව. එහෙම නැත්නම් uppannāna anuppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ නෙවෙයි. නූපන්න අකුසල නෙවෙයි දැනටම సంతానගත වෙලා තියෙන උපන්න අකුසල වලින් විවේක වෙන්නේ කොහොමද? පෙර ආත්ම වලින් ගෙන ආපු ආශය අනුසලින් විවේක වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි ළඟ තියෙන උපදි සම්පatti එහෙම නැත්නම් අපි ළඟ ආශාවල් තියෙනවනේ. ඒ වලින් විවේක වෙන්නේ කොහොමද? ගැඹුරෙන් කියනවා නම් මේ චිත්ත සංඛාර වලින් සංඥා වේදනා දෙකෙන් අයින් වෙන්නේ කොහොමද? ඒකේ එන්න ඉතුරු විවේක දෙක සම්පූර්ණ කරගත්ත බව තමයි අපිට හිතා ගන්න වෙන්නේ. මොකද මේ බොහොම දුරදින් ඉඳලා සරුවචන්සේ දැක්කට පස්සේ මට විවේකයේ පිළිබඳ අනුශාසනා කරන්න කියන්නේ ඔය විවේකයේ කියන එකේ ඉහළම කෙලවර. ඒක බුදුරජාණන්සේ දෙන උත්තරේටත් කිට්ටුවෙන් නැත්නම් උත්තරයත් තේරෙනවා මේ අහන ඒ ප්‍රශ්නේ. ඊගාවට යතහං ආකාශෝ අභ්‍යාපජ්ජං මට ආකාශය වගේ කිසි දෙයක් හැප්පෙන්නේ නැති තැනක් අවිරුද්ධ ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් ෆ්‍රික්ෂන්ලස් පාත් එක කියලා දෙන්න සාංශ. මිනිස්සුත් එක්ක මේ ගැටි ඉන්න ලෝකයේ කිසි කෙනෙක් එක්ක ගැටුමක් නැති සාමීචි ප්‍රතිපන්න අරණ ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව. ඒක මේ ශාසනයෙන් ගාක්ම අඩුවෙන් සාකච්ඡා කරපු මාතෘකාවක්. මේ අපේ මේ බුද්ධ ශාසනේ ගැටුමක් නැහැ. ගැටුම් තියෙන ලෝකේ නොගැටි ඉන්න හැටි උගන්වන්නේ. ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඒක තමයි අපි අපන්නක ප්‍රතිපදාව කියලා බුදුරජාණන් උගන්ලා තියෙන්නේ. කවුරු හරි ජාතක පොත කිව්වනම් පළවෙනිම ජාතකයේ අපන්නක ජාතකේ. මම හිතන්නේ මේ අපන්නක කියන වචනට අර්ථයක් ගන්න හරියම ලස්සන සිද්ධියක් තියෙනවා. මම මේ වෙලාවේ කියන්න යන්නේ. ඕගොල්ලෝ බලන්න. ඊට පස්සේ අපන්නක සූත්‍රය කියලා එකක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ. ඒක බොහොම ලස්සනට සරුවච්චන්සේ පෙන්නලා දෙනවා මේ ගැටුම් ඇති කරන අපේ ඇඟේ හැප්පෙන මේ ට්‍රැෆික් ජෑම් එකක් තියෙන වෙලාවේදී අප්ප ගන්න නැතුව යන හැටි. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කරලා නැහැ. ඒගොල්ලෝ කිව්වා මං අනුගමනය කරන එක නා විතරයි විමුක්තිය ලබන්නේ. අනික ගොල්ල ආත්මත් නැහැ. ඒගොල්ලෝ මැරුවට කමක් නැහැ. මයිලඟ විතරයි බඩු තියෙන්නේ කියලා නිකන් මහා වර්ග ભેද වෙදුවේ. බුදුරජාණන් අපිට දුන්නා මං අපන්නක ප්‍රතිපදා මං කියන්නේ වමට සිග්නල් දාලා දකුණ කපලා යනවා.
ඒක තමයි මම දිනපු ක්‍රමය. කට්ටිය බලහිනකොට මම සිග්නල් දාගෙන යනවා දකුණට යනවා. ඉතින් කට්ටිය ඔක්කොම එහෙට යනකොට ටක් ගාලා වමට කැපුවා මම ගියා. උන්ටට බලනවා වටපිට කැපුවා ගියා කාටවත් මා ගිය පාරක හුස්ම හුලඟක්වත් හොයන්න බැරි විදිහට පැන්න. දැන්ටත් එහෙමයි. දැන්ටත් එහෙමයි පිටිපස්සෙන් එන්න එපා කවුරක්වත්. ඉස්සරහින් ගියාට මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඊපුවම පයින් ගන්නවා. වැලමිටින් අයිනෝ. සිග්නල් දාගෙන කියලා දකුණට වමට කපනවා. ඉතින් මට බයිනවා චපලයි කියලා මට හරි සතුටක් ඇති වුණා. ඒකට අම්මපා කටේ අත දාන්න වටනවා. ඒ තරම චපලයි. ඉතින් ඒ අපන්නක ප්‍රතිපදාව මම හිතන්නේ මට බුද්ධ ඔය මේ සතිය අම්මනේ අවුරුදු 27 26 ඉතින් ඉස්සර ඉඳලම තිබුණා මයි ළඟ නිකන් අතේ පොල් තෙල් ගාගෙන තමයි හැම වෙලාවෙම ඉන්නේ. හැම එකටම අත දානවා හැබැයි මම. හැම එකටම අත දානවා ඒ උනට කාටවත් අවුෙන්නේ. ඉතින් කිල්ලෝ මට අත දාපු හැටියට මං අවුන්නේ නැහැ කිව්වහම අම්මා. පොලොප් ගන්න වෙනවා. දැන් මෙතනදී අහනවා මට අභ්‍යවකාශය වගේ කිසිවක නොගැලී ඉන්න හැටි කියලා දෙන්නේ කියලා. වතුර බින්දුවක් නෙළුම් පතක් උඩ තිබ්බහම ඒකේ අසජ්ජමානෝ කියලා කියනවා. තර වෙන්නේ නැහැ. මේකේ ලියලා තියෙනවා අව්‍යාපජ්ජමානෝ ගැටුමක් නැහැ. වතුර බින්දුව තියෙන්නේ නෙළුම් පතේ තමයි. ඇලෙවිච් එක මම සරස් කාලා හැල්ලා යනවා. එච්චරයි මේක උඩ තිබ්බට වැඩි භජනයක් නැහැ. දෙක අතර වෙනසකුත් නැහැ. වතුර බින්දුව තියෙන්නේ නෙළුම් පතේ තමයි. ඒ දෙක අතර ගෑවිලා තියෙන්නේ ගෑවිලා නැහැ. මේ අහන ප්‍රශ්න මේ කියනවා මට අයින් වගේ වතුරේ නෑ ආකාශයේ වගේ කිසි එක නොගැලී ඉන්න හැටි මට කියලා දෙන්න. විවේකයක්ම තමයි මට මේක කියලා දෙන්න. ඉදේව සන්තෝ අසිතෝ චරේයං මම අනිශ්චිතව කිසි දෙයකට හේතු නොවි මෙතනම විවේක වෙන හැටි මෙතනම සාන්තිපදයට යන හැටි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. මේ සාන්තය මේ ප්‍රණීතය ඒතං සන්තං ඒතං බය යදිදං සබ්බ සංඛාර සමතෝ කිසිම චේතනාවක් නැහැ. චේතනාවලට විස්තරකේ දෙනවා සංඛාර කියන වචනේ. චේතන සංඛාර අபிචේතන අபிසංඛාර සමානයි. ඒක ඥානද්ද සංජය ප්‍රසිද්ධ කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි ළඟ කාය සංඛාරත් නැහැ, වචී සංඛාරත් නැහැ, චිත්ත සංඛාරත් නැහැ. ඉතින් හිටියට නිකන් ගලක් වගේ. හිටියට නිකන් ගහක් වගේ. ඉතින් ඒකේ ඒ සියලු සංස්කාරයන් සමතේ කිරීම ඒතන් සන්තන් ඒතන් පණිතයි දැන් සබ්බ සංඛාර සමතෝ. ඉතින් සංස්කාර සමතය තමයි නැත්නම් සංස්කාර කියලා මේ චේතනා ප්‍රනිදි ප්‍රාර්ථනා අරක වේවා මේක වේවා කියලා මනාපමනාප ඔක්කොම අතහැරපෙකට තමයි බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං. ඒක මම හිතන්නේ කට්ටිය අහලා තියෙනවා. ගහකාරං දිත්තෝසි පුනගේ යන්න කාසී ගහක් ගෙවල් හදන්න ගේ වඩුව වන්තෝ දැක්කා. නැවත මට ගෙවල් හදන්න ඉන්න එපා. පුනගේ යන්න කාසී. පුනගේ යන්න කාහසි. සබ්බාතේ පාසුකා බග්ගා. උඹේ තියෙන මේ වහලේ පරාල ඔක්කොම මම බින්දා. ගහකොටම් විසංකිතා මේ මුදුන් ඇටෙත් බින්දා. ඒ විශේෂයෙන්ම හතර ඇඳපුගේ මුදුන් ඇටේ අමුතුයි. මුදුන් ඇටෙත් බින්දා. විසංඛාරගතං චිත්තම් මගේ හිතේ සංස්කාර නැහැ. මගේ හිතේ ප්‍රාර්ථනා නැහැ. ප්‍රණීති නැහැ. කිසිම පැතීමක් නැහැ. ඉතින් අන්න ඒ කියන හිතේ සංස්කාර නැති වෙන සාන්ති පදයක් අනිශ්චිත බවත් කිසිම කෙනෙකුට හේතු වෙන්නේ නැහැ. අපි මේ සහකාරයක් හොයනවා සහකාරියක් හොයනවා සක්ෂණ සංස්ථාවට යනවා බැංකු ගිණුමක් දා ගන්නවා ෆොටෝ එක බිත්ති වල ලියනවා ගල් වල කොටනවා ප්‍රතිබිම්බ හදනවා මේ හැම මගුලකටම හේතු වෙලා ඉන්නේ ඒ කොන්දපණ ඇතියයි තමයි. කොන්දපණ තියෙන මිනිහා අනිශ්චිතයි. කිසිම දෙයක් ආශ්‍රය කරන්නේ නැහැ. ඒක හරියට වෙන්නේ මේ නිශ්චිත වෙච්චාම අපිට හයියක් පණක් එයි කියලා. බුදුදහම කියනවා අනිශ්චිතස්ස චලිතන් නැති. කිසි දෙයකට හේතු නැති මිනිහා වෙන්නේ නැහැ. හේතු වෙච්ච එක නෑ හේතු වෙච්ච දෙයත් එක්ක වෙනවා. හේතු ඉන්න එකට වෙනෙනවා. අපි දැන් හේතු වෙන එක අපිට වෙනෙන එක නතර කරලා කිසිම දෙයක් නෑ මේ ලෝකේ තියෙන හැටියට තියෙන චපල දේවල්. අපි නිකන් මේ පොළවේ ඉන්නකොට මේ මහ පොළවේ දැන් ඉන්නකොට අපි පැයකට හැතැම්ම 1000කට වැඩිය වේගෙන් ඇවිදිනවා මේ වෙලාවේ. මේ පොළව නිරක්ෂයේ කැරකෙනවා හැතැම්ම 25000ක් පැය 24ක් ඇතුළත. ඉතින් අපි පැයකට හැතැම්ම 1000කට වැඩිය වේගෙන් යන්නේ අපි දන්නේ නැහැ.
භූමි කම්පා වුණොත් අපිට කම්පා නොවී ඉන්න බෑ. භූමියට අවුව වැටුනොත් අපිට බේරෙන්න බෑ. භූමියට වැස්ස වැටුනොත් අපිට බේරෙන්න බෑ. මොකද අපි මේක නිස්සය කරගෙන ඉන්න නිසා. භූමාටු දෙයියෝ වගේ, තලාටු දෙයියෝ වගේ, බහිරවයෝ වගේ මේ පොළොව අල්ලගෙන ඉන්නේ. ඉතින් පුළුවන් ද පොළොවේ ජීවත් වෙන්න පොළොව අල්ලන්න නැතුව. පොළොවට බැඳීමක් නැතුව ජීවත් වෙන්න. අන්න ඒ වගේ මට අනිශ්චිත පදේ කියලා දෙන්න. ඉතින් එතකොට මේ දෝතක මානවකයා බුදුජානසට මේක කියලා දෙන්න කියලා අනේ බ්‍රහ්මයන් වහන්සේ මට මේ අනුශාසීය කාරණා මානෝ අනුශාසනා කරන සුල්ලේ මට මේක කියලා දෙනකොට බුදුජානසෙ දෙන උත්තරේ තමයි මම ඔය අද දවසේ මාතෘකාට ඉදිරියෙන් තිබ්බේ කිත්‍යාමිතේ සම්තිං මම ඔබට ඒ ශාන්තිපදී කියලා දෙන්න. ප්‍රසිද්ධ කරන්න. හෙලිකොට දක්වන්න. කීර්තනය කරන්න. කිත්‍යාමිතේ සම්තිං දිත්තේව ධම්මේ අනිහත. මේ දැම්මමයි. ආයෙම ගිහිල්ලා තමිල්නාඩුවට නිකන් පයින් ගිහිල්ලා මේ බාවාරි බ්‍රාහ්මණය හම්බෙලා නිවන් දකින්නේ මේ දේව සම්තිං. දිත්තේව ධම්මේ මෙතනමයි. මේ ශාන්තිපදයට යනවා ඔබ යහට මට වනවන්න බැරි ඒ දේ මම කියලා දෙන්නම් යං විදිත්තා සතෝචරේ මම මේ කියන දේ දැනගෙන සතිචරණයට වරෙන් දැන් මේ සතියේට නිකන් අමුතු පදයක් එකතු කරනවා සතිය චරණ කියන්නේ ක්‍රියාශක්තියකට දානවා මේ ඉඳගෙන ඇස් දෙක වහගෙන අතපය කොල්ලන්න නැතුව ගන්න සතිය ටික සක්මන් කරමින් අත් දෙක කකුල් දෙක හොල්ලමින් චේතනා කරමින් සතිමත් වෙලා ඊට පස්සේ දත්මදිමින් දානේ වළඳමින් නාමෙන් සතිය වඩලා ඊට පස්සේ බඩ බිනුමක් ගහන වෙලාවේ සර්කස් කරන වෙලාවේ බයිසිකලයක් පදින වෙලාවේ ඒවට සති චරණය කියලා කියන්නේ ඒ සතියේ උපරිම ක්‍රියාකාරකම්. ඒක හරියට මේ බුදියාන උඩ බැල්ලෙන් පොදියාින පොඩි බබෙක් අමාරුවෙන් වනු ගාලා දන ගාලා එක ඉඳ ගන්නෝ ඊට පස්සේ ඒක හිට ගන්නෝ ඊට පස්සේ අතයි කියලා ඇවිදිනවා ඊට පස්සේ ඒක ඔලිම්පික් දුවනවා කප් එක ගහනවා. එතකොට අර යන්දන් 7-7යි කියන එකයි ඊට පස්සේ ඔලිම්පික් දුවන එකයි ඉතින් 7-7යි කියන එක සති මාත්‍රේ නම් ඔලිම්පික් ගහලා දෙනවා කියන එක සතිචරණේ. ඉතින් ඒ කෑල්ල තමයි අපේ જાතියෙන් හිස්සලා තියෙන්නේ අද. සතියක් නැහැ නැත්නම් සති මාත්‍රයක් නැහැ. ඊට පස්සේ සතිය සෙල්ලම් දාන වෙලාව සතිය සුකනම්මේ විතර හසුරුවන හැටි ලෙල දෙන හැටි සුරතේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා මම ඔබට පාර කියලා දෙන්නම් ඒ සති චරණේ කියලා දෙන්න. තරේ ලෝකේ විසත්තිකාමේ තෘෂ්ණාව නැමැති ජාලිනියගෙන් මේ මහුංකාරිගෙන් ඊතර වෙන හැටි කියලා දෙන්නම් කියලා. ඉතින් මේ යං විදිත්වා සතෝචරේ තරේ ලෝකේ විසත්තිකම් කියන එක ඔయిత ඉස්සෙල්ලත් පාරායන වර්ගයේ තියෙන තැනක බුදුරජාණන්සේ එහෙම කියලා තියෙනවා. දැන් මෙව්ව තමයි අපෙන් ගිලීච්ච දේවල්. එහෙම නැත්නම් අපි අපේ මේ භාවනා ජීවිතයේ සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නවා අපි ළඟ පැමිණෙනකොට මේක අගය කරන්න අපි දන්නේ නැහැ. අපි ඒක අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. අපි ඒකට පොහොර දාන්න දන්නේ නැහැ. අපි ඒකට ආහාර දෙන්න දන්නේ නැහැ. අපි ඒකේන උඩ බය වෙනවා. අපි දුවනවා. අපිට හීන් දාඩි දාන්න. අපිට මේ උන් හිටියන් නැති වෙලා යනවා. ඇඩ්‍රස් නැතුව යනවා කියලා අපි කියන්නේ. අපි නන් ලෝකල් වෙලා යනවා. ඇඳි ගෑවිලා යනවා. මම ඔබට ඒක කරන්න හැටි කියලා දෙන්නම් කියලා. ඉතින් ඒක තමයි බුදු කෙනෙක්ගේ මේ ඉන්න තැන නැති කරලා දෙන්න. ඒකට කියනවා අපපතිත්ථිත විඥානය කියලා. විඥානය හොඳට තහවුරු නම් ඒක ෂුවර් අපායි. මොකක් හරි නිසා අපිට අපේ විඥානය නැත්තම් මමයා කියලා හඳුනාගන්න ඒ හිත උන්ටට තහවුරු වෙලා ස්ථාවර වෙලා ඉන්නවනම් උ කෙලින්ම අපායි. බුදු කෙනෙක් කරන්නේ ඒකේ ස්ථාවර භාවය නැති කළා දාන්න. ඒකට කියනවා අපපතිත්ථිත විඥානය කියලා. එතෙන් විඥානයේ තියෙන බවට ඉංගියක් ලකුණක් සංකේතයක් නිදර්ශනයක් තියෙනවනේ ඒකට කියනවා සනිදස්සන විඥානය කියලා. බුදුන්සේක අනිදස්සන විඥානේ බවට පත් කළා දාන්න. හිතක් තියෙනවා ඒක මොනම දෙයකින්වත් තියෙන බව පේන එක නිර්ගුණ කියලාත් කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ ගති තේසං එයාගේ ගතිය මේ විඥානේ තිබුණාට ඒකේ යනවා පෙන පාරක් පේන්නේ නැහැ. නිකන් ආකාශයේ කුරුල්ලෙක් ගියා වගේ. විඥානේ එහෙම අපි ගියේ පාරේ ගන්ධස්තරේ තියෙනවනේ.
පෘතුගීසි කාර්යයා රටවල් අල්ලන්න සූර්යයා අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ කියලා අපි ගිය ඕනම තැනක ලකුණු තියාගෙන චූ කරගෙන කක්ක කරගෙන පාරයිනේ ගාගෙන ගන්නම දෙයක් නැහැනේ මනුස්සයා වැඩි කල් ඇසුරු කරුවා නම් එතන ගන්ධස්තරයක් තියෙනවා. ශිෂ්ට මනුස්සයා. වැද්දා හිටපු තැන් හොයන්න බෑ. වැද්දා හිටපු තැන් හොයන්න බෑ. ශිෂ්ට මනුස්සයා ගල් වල අකුරු කොටනවා. එක එක දේවල් නිසා ශිෂ්ටාචාරය කියලා මනුස්සයාගේ ශිෂ්ටාචාරය උගන්වන්නේ BBC එකේ අකුරු ලියන්න පටන් ගත්ත දාසේ. ඉතින් ඒකයි එතන ඉඳලා බිත්ති කැත කරන්න දන්නවා. ඊසිස හිටපු මිනිස්සු මොනවත් නැහැ. උන් අකුරු දන්නෙත් නැහැ මොකුත් නැහැ. හිටියා මැරලා ගියා ඉවරයි. උන්ගෙන් මොකක්වත් ගන්ධස්තරයක් ඉතුරුලා නැහැ. ඉතින් ඒ වගේ මේ අපි ගියේ පාරේ ගන්ධස්තරේ පැදුණා ගියේ පාරතොට අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ කියලා මාතයට කියනවා. ඉතින් ඒ ටික තමයි අර ඉස්සලා කියපු දෝතක පරිබ්‍රාජකයාගේ මානවකයාගේ ප්‍රශ්නෙට බුදුන්සේ දෙන්න හදාන්නේ. ඉතින් අපි ඊයේ ගොඩනගාගෙන ආපු ඒ භාවනා ක්‍රම නැත්නම් භාවනාදී අපි කමඨාන් සුද්ධ කරන දේවල් අනුව බලනකොට මොකද්ද මෙතන මේ විවේකයේ කියලා කියන්නේ? උපදි විවේකයේ කියලා කියන්නේ. ආශය අනුශය වලින් විවේක වෙනවයි කියලා කියන්නේ අපි මේ ජීවිතේ නැත්නම් මේ මොහොතේ යම් විදිහකට අසත්‍යමත් වෙලා කටයුත්තක් කෙරුවොත් අපි දන්නවා ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. හැම චේතනාවකම කර්මයක් වෙනවා. චේතනාම්බිකවේ කම්මං වදාන. ඉතින් අපි චේතනා මේකයි කියවනේ. ඉතින් කර්ම ටික අපිට බුක් කීපින් කරන්න පුළුවන්. පොත් ලැබීම කරන්න පුළුවන්. ඉතින් අපි කවදා හරි භාවනා කරලා නැහැ කිසිම චේතනාවක් නැහැ. ඒ වුණත් මොකද්ද වෙනවනේ අපට. අපි මොකරුවත් නොකරුවාට මොනවද වෙනවා. ඒ මොකද අපි අර ගිය ආත්ම වලින් ගෙනාවු කර්ම බීජ උපනිෂ්ඨේ සම්පatti ආශය අනුසය නිසා. ඒකට කියනවා directed disposition කියලා. එහෙනම් අපිව හැසිරෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සක්මන් කරන්න සක්මන අතු ගාලා වැඳලා සක්මනේ යනකොට හිත පිට යනවා. අපි ගොඩක් වෙලාට මේ මාතුකාව සාකච්ඡා කරා. හිත පිට ගියාට සක්මන රූකඩේ යනවා. කවුද මේක කරවන්න? කාගේ න්‍යාය පත්‍රයක්ද? මගේ හිත තියෙන හද්දේක මේක හිතත් නරක් වෙලා හිත පිට ගියයි කියලා. නමුත් හැරිලා බැලුවොත් මේ ඇවිදිල්ල තියෙනවා. කවුද ඇවිදින්නේ? ඊටසේ අපි අදිෂ්ඨාන කරගෙන යනවා දානේ වළඳනකොට පිට පාස ප්‍රතිවීක්ෂා කරලා දානේ වළඳන කියලා කීපයක් පිටවල් වළඳලා දිව හැපිලත් නැහැ දත් 32 මැද පිටු ගානක් කරන කවුද වෙලඳුවේ කවුද කෑවේ? අපි අදිෂ්ඨාන කරලා දත් පුරුසු අතට අර ගන්න මදින්න කියලා. මැදගෙන යනකොට ඕන්න හිත කොහෙදෝ ගිහිල්ලා කණ්ණාඩියෙන් පේන රූකඩයක් දත් මදිනවා. කවුද මේක කරන්නේ? අපි උදේ පාන්දර වැඩ ලයිස්ට්ුවක් හදාගෙන පටන් ගන්නවා වැඩි හැන්දෑවට එකක්වත් වෙලා නැහැ. වෙන මොකද්ද වෙලා? කවුද මේක කරන්නේ? කෝ න්‍යාය පත්‍රේ කාගේ න්‍යාය පත්‍රේ? ඉතින් මෙව්වා අපිට අපි මෙතන හිත යොදන්න නැති වෙලාවේ අපේ ශරීරයෙන් අපේ වචනෙන් අපෙන් හිතෙන් විදිහ සීදේවල් ඉපදෙන්න ඉස්සෙල්ලා පොතේ ලියවිලා තිබෙනවා. බබා උපන්නේ ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් මේක ඊ타ත්ම සියුම්ම සාකච්ඡා වෙනවා ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ. එතකොට ඒකෙදි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපිට හිතේ හැම වෙලාවෙම තියෙන අනිවාර්යයෙන්ම තියෙන චෛතසික පහක් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය. ඒවට කරන සබ්බචිත්ත සාධාරණ කියලා පහු කාලේ ඒ චේතනා මේ චෛතසික ධර්ම 52කට කඩලා තියෙනවා. ඒ පසු කාලීන බුදුරජාණන්සේම සීමා කරලා නැහැ. හිත කියන එක සීමා කරන්න පුළුවන් එකක් නෙමෙයි චෛතසික තියා මොකක්වත්. නමුත් මේ අභිධර්මකාරයන්ට විකුණන්න දෙයක් තියෙන්න එපා. ඒ නිසා ඒව කපලා කොටලා 32 52කට දාලා තියෙනවා. කොහොම හරි ඒකත් අපි ගමුකෝ කමන්නේ කියලා. ඒකේ තියෙන සබ්බචිත්ත සාධාරණ. ඒකේ තියෙන්නේ උගන්වනකොට අභිධර්මයේ උගන්වනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒකම සාරිපුත්‍ර ස්වාමීන්සේ සම්මාදිට්ඨි සූත්‍රය උගන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා පස්සට දාලායි කියලා ඥානන්ද ආමඳුර කියනවා. ඒකට ස්පර්ශය වෙන්න ඉස්සරලා රූපයක් දකින්න ඉස්සලා ඒක පිළිබඳ චේතනා පහළ වෙලා ඉවරයි. වේදනා පහළ වෙලා ඉවරයි සංඥා පහළ වෙලා ඉවරයි. ඒ වේදනා සංඥා චේතනා පහළ කරපු දෙයක් තමයි ස්පර්ශ කරන්නේ.
ඒ අනුව තමයි මානසිකාරය පවතින්නේ. ඒ නිසා අපි මේ ගොඩාක් දේවල් දීපුවාම කොයි එකද අපි බලන්නේ කියන එක කල්ැතුව විනිශ්චය වෙලා ඉවරයි. අපි කියමු ලස්සන කැම්මේෂයක් තියෙනවා කියලා. ඉතින් කැම්මේෂෙ දිහා අපි එක එක පැති වලින් බලනවා තාම කැම කාලා නැහැ. ඒකට එයාට පේන දේ ඒක කල්ැතුව විනිශ්චිතයි. අපි හිතනවා පෙනුනට පස්සේ තමයි විනිශ්චය ඉන්නේ කියලා වේදනා සංඥා චේතනා. නමුත් සාරිපුත්‍ර සාංශ කියනවා ස්පර්ශ කරන්න ඉස්සෙල්ලම යන්නෙම හිත Tamante රුචි කෑදර හිතාමතා බලාගෙන හිටපු දෙයක් තමයි හිත යන්නේ. ඉතින් මුළු මේසම යා දකින්නේ මේ බලන බැල්මෙන්. ඉතින් මේ බලන බැල්ම රූපේ දකින්න ඉස්සෙල්ලා කෑදරකම ඇතිලා ඉවරයි. ඒන්නේ ඒ ටික සිදු වෙනවයි කියලා හිතන්න පුළුවන් වෙන්නේ අපේ ආශය අනුසය ධර්ම වල හැටියට. අපි ගත්තොත් බලුකුණක් තියෙනවා. පාරයිනි බලුකුණක් තිබ්බම අපිට දැකපු ගමන් මැස්සෝ අහලා බස ගන්ධස්තරනේ. ඒක දකින්නකොටම ද්වේෂයක් පහළ වෙනවා. කබරේකට අම්මෝ කාලයකට පස්සේ රසමසෝලක් හම්බෙලා අරක මැස්සෝ අවුස කනකොට එන ගඳ බුදු අම්මේ ඌට නිකන් අර මාළදිවයිනෙන් ගෙනපු ඔරිජිනල් උම්මලකට වාගේ. ඒත් අපිටත් කෙලේනවා කටට තික් කියලා කිසි කෙනෙක් ගිලින්න දෙන්නේ නැහැ ඒ වෙලාවේ. දැන් කබරයා මේක රස කර කන හැටි. ඒත් මේ කබරයා මේක දකින්න හැටි ඒ කබරයා දිහා මම බලන හැටි බැලුවොත් සම්පූර්ණ වෙනස්. එන්නේ ගති කබර ගතිය සහ මගේ බලන ගති ආරේ ගුණ නෑරේ වගේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට දවසකට හිතන්න ජීයති චිත්තක්ෂණයක විවිධ සටහන් සහ විවිධ වර්ණ සහිත රූප ගොඩාක් තියෙන ලොකු ටැපස්ට්‍රි එකක් හිතන්නකො ලොකු මේ බිතුසිතුවමක්. ඒක දිහා බලපු ගමන් අපේ හිත යන්නේ මගේ චරිත ලක්ෂණ හැටියට තමයි. පිරිමි කෙනෙක් නම් ගෑනු රූප දිහා බලනවා. ගෑනු කෙනෙක් නම් පිරිමි රූප දිහා බලනවා. එක එක්කනාගේ චරිත ලක්ෂණ ඉතයි මම ඒ රූපේ හැපෙන්න ඉස්සර වෙලා ඒ චේතනා සංඥා වේදනා පහළ වෙලා ඉවරයි. ඉතින් මං මොනව කරන්නේද දැන් ඉතින්? මගේ account එකට තමයි මේක වැටෙන්නේ දැන්. උඹ මේ ඔය පාරයිනේ තියෙන ගෑනු බාගෙට රෙද්ද උස්සගෙන ඉන්නේවුවා. ඉතින් ඕකට ඔළුව පාත් කරලානේ බලන්නේ. ඉතින් ඇක්සිඩන්ට්. ඒක මේ පිරිමින්ගේ ඇටෙන්ෂන් එක විතරයි ඕනේ මාකටිං වර්ල්ඩ් එකට. ගෑනුගේ ඇටෙන්ෂන් එක ඕනේ නැහැ. ඉතින් ඒක මිනිස්සෙක් කනවලු ඒ චිත්‍රපටිය බලන්න හැමදාම. ඉතින් මම අරුවවල මොකද මම ජම්බෝ හැමදාම චිත්‍රපටිය බලන්න යන්නේ. හරියට මේ ගෑණි විලක ලිඳාගෙන ඉඳගෙන රෙදි ගලවන වෙලාවේ කෝච්චියක් යනවා. මූ බලනවලු අදවත් කෝච්චිය පමා වෙලා යයිද කියලා බලනටලු යන්නේ. ඊට පස්සේ කෝච්චි පෙට්ටිය දෙකක් අස්සෙන් පෙන්නනවා යා ඇඳුම් ගලවන හැටි. ඉතින් මූ හිතනවා එක දවසක හරි කෝච්චිය පමා වෙලා වරින්. දැන් මොකක් බලන්නද මේ යන්නේ? ඔච්චරම තමයි මුළු ජීවිතේම. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා ඔකට කියන්නේ ඇඩ්වර්ටිං. ඔය තමයි අනිසිකාරය කියලා කියන්නේ. ඒකේ ඇඩ්වර්ටයිස් කරන කට්ටිය දන්නවා මේ ටික දුන්නොත් මේකට තමයි යන්නේ කියලා. ඒකේ ප්ලෑන් කරන්න පුළුවන්. මොකද ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා ඒකට හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. ඉතින් මෙන්න මේ කාරණය දකින්නේ සති චරණේ විතරයි. ඒක සතිමත් වෙලාව කල්ලන්න බෑ. සති චරණේදී කොහොමද අල්ලන්නේ? දැන් මම සක්මන් කර කර ඉන්නවා. සක්මන් කර ඉනකොට කෙලවරේදී හැරෙනකොට විශේෂයෙන්ම අපේ හිත පිටපයින්. ඒක ස්වභාවය. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන අතිරේක පාඩමක්. ඒක නිසා එහා කෙලවරට ගියා. ඉතින් කමාන්ඩ් එකම හම්බෙන්නේ නැතුවට left in up කියලා ඔන්න හැරෙනවා. හැරෙනකොට හිත පිට ගිහිල්ලා ඉවරයි. අර එතෙන් යනකම් හදාගෙන ගියේ සතිය හැරෙනකොට කැඩෙනවා. දැන් අපි හිතමු සති චරණේ පුරුදු කරන එක්කනට කියනවා ඔබ දැන් කෙලවරට යනකොට දැනගෙන ඵලයන් සිත කැඩෙනවයි කියලා. එතනදී ටිකක් දුර්වල ස්ථානයක් එහෙම නැත්නම් වඳ වෙන තැනක් ලොඳ වෙන තැනක් කියලා ගියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා එතන ළඟ ඉන්න කෙනෙක් එකපාරට සුද පේනවා Tamande. එතකොට ඕනි නම් ඒක දිහා බලන්න පුළුවන් එහෙම නැත්නම් කකුලට හිත ගන්න පුළුවන්. උගාක් සතිචරණ යොමු කරපේකරන්න තේරෙනවා රූපෙකුත් තියෙනවා ඒක සිත් ගන්නාසුලුයි මේ කකුල කම්මැලි කරවන සුළුයි ඒකාකාරී. එතකොට මේ දෙක දැනගෙන ගිය එකනට තේරෙනවා කකුලේ හිටියොත් කෙලෙස් උපදින්නේ නැහැ. රූපේ බැලුවොත් නූපන් කෙලෙස් රාශියක් චිත්ත විද්‍යාවක් හට ගන්නවා. ඉතින් ඒ දෙක ඒ කෙලෙස් ඇති කරන්නා වූ කුප්පන්නා වූ
රුප්පන්නා වූ රූපයකට හිත ඇදලා යන වෙනුවට මේ තමන්ගේ කකුලට හිත ගත්තොත් එතන අශෝකං විරජං khemං ශෝක කරන්නත් ඕනේ රජසුත් නැහැ khema භූමියක්. මේ දෙක දැකලා තමන් මේක දැකලා මේ පැත්තට ඕන තරම් ඇදලා යන්න පුළුවන්. එක්ක රූපයක් එක්ක සද්දයක් මොකක් හරි. ඒ වෙනකොට කකුලට ගන්නත් පුළුවන්. මේ දෙක දැකලා බලලා මේ මෙතෙන්ද යන්න තමයි මාර්යා ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ. බුදුහාමුදුර රහසින් කියනවා පුතෝ බේරගනින් හිත බේරගනින් අමාරුයි තමයි අප්පිරියයි තමයි කම්මැලි තමයි කකුලට හිත ගනින් කියලා. අන්නේ නෝපන් අකුසල් ඇදලා යන්න තියෙන එක නොවීම පිණිස හිත තමන්ගේ මූල කර්මස්ථාන නැත්තම් පයයට ගන්න පුළුවන් වුණා නම් ඔය සිද්ධිය බුදුහාමුදුරන්ට අපිට කරලා දෙන්න පුළුවන්ද? අපි දාන දීලා ලැබෙන කුසලයකින් ඕකට ආනිසංසයක් ලැබෙයිද? අපි සිල් රැකලා ලැබෙන කුසලයෙන් ඔය ආනිසංස ලැබෙයිද? සමත භාවනා කරන ලැබෙන ආනිසංසයෙන් ඕක ලැබෙයිද? සතිය තිබුණට ඔය ආනිසංස ලැබෙන්නේ. ඒකට සති චරණේ දරගන්න ඕනේ. මට මේ දී ඇති වෙලාවක දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි ලක්ෂයක් තියෙනවා. අපි නිදර්ශන දෙකක් තියෙනවා. එකක් නික්ලේශී. අනිත් එක කෙලෙස්. අභාවිත මනසක් ඇති කෙනාට විවේකයක් නැති කෙනාට අනිවාර්යයෙන්ම මිටි තැනින් වතුර බැසයේ. ඇදලා යන්නෙම මිටි තැනින්. ඕකට සාප කරන එකනේ අපි කරන්නේ. කද්දාකවත් ඒකට විවේකයක්වත් නැහැ. ගොඩ ගන්නත් බෑ. මේක ධර්මතාවයක් කියලා දැක්කොත්. එතන තියෙන මේ කඩප්පුලි දෙයට හිත අදින එක අම්මගෙත් ඇති දරුවගෙත් ඇති දොස්තරගෙත් ඇති බෝලයාගෙත් ඇති රජුරුවන්ගෙත් ඇති රටවැසියාගෙත් ඇති. ඒකෙදී ඔය චාරයක් නැහැ. ඒ කියන්නේ සදාචාරයක් කියන එකක් ඇත්තෙම නැහැ. කොයිද සදාචාරයක් වෙන්නද මේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානේ පහළ වෙන්නේ සංස්කාර නිසා. සංස්කාර වලින් යොදවන්නේ කෙලස් තියෙන තැනට කබරයට බලුකුණට තමයි යදින්නේ. ඉතින් ඕක දැකලා ඕක දකින්න එක ඒක සතිය නෙවෙයි. සතියේ ඉඳගෙන සති චරණයක් පාඩපත් කරනවා. ඒක සෙල්ලක්කාර කරන්න ඕනේ. ඒක යෝනිසමස්කාරය කරන්න ඕනේ. සම්පජඤ්ඤය කරන්න ඕනේ කියලා. ඔය දෙක තුනම තියේදී ගියත්කමක් නැහැ. හිත රූපෙට ගියත්කමක් නැහැ. මම රූපේ ඉන්නේ. හැබැයි පුතෝ ඕක අරසාවක් නැහැ. ඔතන ඉන්නේ මායя. බුදුහාමුදුරුවෝ ඕක දිහා බලන ඔබත් එක්ක රූපෙට හිත ගියා කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. මොකද ඒක අල්ලන්නේ නැතුව දැනගන්න බෑ. අපේ හිතේ තියෙන වංචනික ගතිය, ෂට්ටේ ගතිය, චපල ගතිය අල්ලන්න බෑ. මෙන්න මේක ඒ පිට යන අවස්ථාවක් තියේදී පිටේයි. ඒ බව දැනගෙන ගියා හෝ වේවා ආරස කර්මුණේ හෝ තිබ්බ වේවා. ඔක ලස්සන චිත්‍රපටි ජවනිකාවක් වගේ දැකලා ඔක වාර්තා කරන්න පුළුවන් දණක් ඉන්නවා කියලා හිතන්න. අපිට සක්මන් කරේනෝට කෙලවරදී අපිට වෙතට පැමිණෙන කෙනෙක් එනවා. එතකොට මට සුද පේනවා. සුද පෙනිලා මට chance එකක් හම්බ වෙනවා. ඒකට යනවාද මේකට එනවාද? එතකොට අභාවිත එක්කනට කකුලේ කම්මැලි වෙලානේ තියෙන කරලා මේක මොන මගුලක්ද මේ සක්මන් කරනවා කියලා ඇති මගුලක් නැහැ කියලා අර එන ඕනේ කුණකට අදිනවා. භාවනා කරලා සතිය වඩලා සති චරණයට කීකන දන්නවා. ඔය කොච්චර භාවනා කරත් මේ අභියෝග ඒ වගේ මේ බෝල දෙමිල්ල දිගට බේනවා. බුදුහාමුදුරණත් වෙනවා. එතනදී අපිට පුළුවන් ද මේක බේරගන්නයි කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට අපේ අමල පාවිච්චි කරන මම යන්තම් සුද දැක්ක විතරයි මම දන්නේ නැහැ මොකද්ද කියලා කියනවා. එනවා පේනවා මම ඒක ගැන දැකලා නැහැ. බල්ලෙවි නැහැ. මම ආයේ හිත අරගෙන. නමුත් මේ සුද දැකපු එකේ චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති. න ව්‍යංජනක් ගායෝති. යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati පාපකා කුසලා ධම්මා තස්ස සංවරාය ආපජ්ජති කියලා බුදුරජාණන්සේ ඉන්ද්‍රිය සංවර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. දැන් ඔබ අඳුනාගත්ත නිර්ක්ලේශී අරමුණක් තියෙනවා. ඒතියෙදි හිත කඩප්පලිකමට පයින්. පයින්කොට ඒ දකින්නේ ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. ගිය ගමන් තමන්ගේ නිර්ක්ලේශී අරමුණ පාවා දෙනවා. කිලස් වැగిරෙනවා. යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපකා කුසලා ධම්මා තස්ස සංවරය අපජ්ජති. යම් හේකින් ඒ චිත්තක්ෂණේ හිත පිට යෑමෙන් පහළ වෙන්න පුළුවන් කෙලස් ධාරාවක් තියෙනොත් අන්න ඒක නොයීම පිනිස වඩන ලද අරමුණ වඩන ලද සතිය පාවිච්චි කරන්න. ඉතින් ඕකට කවුද ඉන්නේ අපිට උදව් කරන්නේ? බහුවචනෙන් කියන්න පුළුවන්ද ඕක?
දාන කුසලයෙන්, සීල කුසලයෙන්, සමාධි කුසලයෙන් පොත් කියවලා බුදුහාමුදුරන්ගේ හේවණේ හිටියයි කියලා නැත්නම් බුදුහාමුදුරන්ගේ පුතා වුණයි කියලා රාහුල හාමුදුරන්ට හම්බෙන්නේ නැහැනේ, කිසිම දෙයක් හම්බෙන්නේ නැහැනේ. ඒකට ඒ සතිචරණය ඔය කියන ඔය දෝතක පරිබ්‍රාජකයි ඉල්ලපු ඒ කියන විවේකයේ එතනයි තියෙන්නේ. අපිට හොඳ විවේකයක් තියෙනවා. මේක කෙලෙස් සහිතයි, මේකේ කෙලෙස් නැහැ. හොඳ විවේකීව දැනගෙන කලබල වෙන්න එපා. කොරස් කටේවත් අත්දා ගන්න බැරුව. එතකොට යන්නේ කෙලෙසෙට. එතකොට ඒ ප්‍රශ්නයක් නැහැ. දඬ ගන්න විදියක් නැහැ. ඒ නිසා කලබලයක් නැතුව මෙන්න කෙලෙස්, මෙන්න නිකෙලෙස්. මෙන්න මේ දෙකෙන් විවේකීව මේ නිකෙලෙස් තැනට දාගන්න පුළුවන් නම්, ඒ කියන්නේ කෝච්චිය ෂාන් කරන්න පුළුවන් නම් ඒ පීල්ලට යන්න නැතුව මේ පීල්ලට යන්න, ඒක තන්නේ කර මේ මානවයාට බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒක දෙයයන් ආසේ ගන්නෙත් නැහැ. බුදුහාමර කොන්ත්‍රාත් ක්‍රමයක කරලා දෙන්නෙත් නැහැ. ගමේ පදලේ හාමුදුරන කරන දෙයක්වත් නැහැ. අම්මට අපට කරන දෙයක්වත් නැහැ. ඉතින් මේ සතිචරණය හරිම සෙල්ලක්කාරයි. ඒ සතිචරණයට ආගමක්වත් ලිංගයක්වත් පැවිදි උපවිදිකමක්වත් බණ දැනගත්තද නැද්ද කියන මොකක්වත්ම අදාළ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් අහගන්න තමයි මේ ඇතැම් 1000 ගණන් පයින් යන්නේ. ස්වාමීන් වහන්සේ මෙච්චර වඩලඳ සතිය තියේදී හිත නොපනත්කමට පිට පයින්නවා. ඒක පහාම අවිවේකී වෙනවා. හිත මේ දකින්න දෙයි බොහොම රසවත්. මට කියලා දෙන්න ස්වාමීන් විවේක වෙන හැටි. මට කියලා දෙන්න ස්වාමීන් අවකාශයේ මේ වගේ නොගැලී ඉන්න හැටි. මට කියලා දෙන්න ස්වාමීන් මේ ශාන්ති පදේ. කියනවා ඒක උඹේ දෝෂයක් නෙවෙයි, මානව දෝෂයක්. මානව මනසේ දෝෂයක්. උඹට ඒ ගැන කනගාටු වෙන්න නැතුව ඉන්න පුළුවන් නම් මගේ හිත ඔය කොච්චර සදාචාර සම්පන්න වුණත් නොකෑමනක් දහබදුරා පට්ට පඳුරු හිතක් තියෙන. කාටවත් අත උසලා කියන්න බෑ නෑ. ඒ වගේ වෙලාවල වලට මට හොඳ අරසාවක් තියෙනවා මම යන්නේ නෑ කියලා කියන්න බෑ. ඇයි ඒක අපිට පිළිගන්න බැරි? පිළිගත්තොත් විතරක් ඔන්න ප්‍රතිපදාව එළියට එනවා. ඒ ප්‍රතිපදාව ඔය කියන ආශය අනුශේ ධර්ම නැති කිරීම නැත්නම් සුකුම කෙලස් නැති කිරීමේ ක්‍රමය එයා ඒ වෙනකොට වීතිකම කෙලස් පරිඋත් ทาน කෙලස් පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇති කෙනෙකුට මිසක මේක කියලා දෙන්න බෑනේ. ඒක කියනවා නිකන් හරියට මේ රිට්‍රීට් එකේ වුණාට පස්සේ විශේෂම සංඝයා වහන්සේලා එනකොට අපි ඔක්කොම සංඝයා වහන්සේලා මෙහෙට ඇවිල්ලා මේ කාපට් ඔක්කොම සුද්ධ කරනවා. එහෙම නැත්නම් ඔය කාපට් එකේදී උඩින් පිහගෙන යන එකනේ කරන්නේ. කාපට් එක අයින් කරනකොට කාපට් එකට තියෙන ඉතාලම සියුම් දූවිලි වගේ. කාපට් එක උඩින් පිහනකොට ඒක එන්නේ. අපි කියනවා කාපට් එක යටට තල්ලු කරනවායි කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය මොනවාද මඟුල් ගෙවල් කුලියට දෙන තැන් තියෙන්නේ. ඒ වයිදී එහෙම තමයි කරන්නේ. ඒක මඟුල් ගෙවල් ඉච්චාම කාපට් එක යටට කුණු ටික තල්ලු කරලා ඊගාව කට්ටියට දෙනවා. ඉඳලා හැල මේක සුද්ධ කරන දවසක් ඉදන් මම කාපට් එකේ යට තියෙන සියුම් අංශු සුක්‍රම විතක්ක කියලා බුදුරජාණන් සඳහන් කරා. අන්න ඒක දැක ගැනීම සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒක භාවනාවක්ද දෘෂ්ටියක්ද? එහෙම නැත්නම් ඒක හැම කෙනාටම භාවනා කරොත් ලැබෙයිද? නැත්නම් ඒක පොට්ට chance එකක්ද? ඒක සුවිශේෂී වැඩිපුර අධ්‍යාපනයක්ද කියන එක වෙස්ට් එකේ හොයලා මම ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලදී රිචඩ් ඩේවිඩ්සන්ගේ පොත් තමයි කියවන්නේ. එයා මේක කියනවා. එක වෙලාවක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙනකොට කොයි එකට හිතේ ඇයිද කියලා මොකාටවත් නැහෙනි කිසිම චාරයක්. ඉතියා කරන්නේ මේ යෝගාවචර ටිකක් ගන්නවා, ඔය භාවනා නොකරන ටිකක් අර ගන්නවා. ඒකල කියනවා ඔයාට ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා CAT ස්කෑනර් එක තියෙන ඔය මොකද්ද කියන්නේ මේ සිංහල මුත් මොකද්ද නමක් කියන එකට. ඒකට දාලා එයාට කියනවා උඹට බලන්න තියෙන රූපයක්. එතකොට ඒ ස්ක්‍රීන් එකක් පේනවා. එයාට රූපේ බලනකොට මොනිටර් කරන්න පුළුවන් මොලේ කොයි තැනද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එල කියනවා මෙච්චර විනාඩි 5ක් ඉන්නවා ඔයා භාවනා කරපු කෙනෙක්නේ. ඔයා මේ ස්ක්‍රීන් එකේ තියෙන රූපෙ දිහා බලන්න. අනිත් එක ඉන්නවා භාවනා කරලා නැහැ. එයාගේ හිත ඉඳපු ගාම මේ මං කොහෙද ඉන්නේ අනම්මන හිත පයින්නකොට මොනිටර් මේකේ කන්ට්‍රෝල් රූම් එකේ පේනවා එයාගේ හිත ඒට මෙහෙට ආයතනෙන් ආයතන බන සද්ද වලට පයින්නවා රූප වලට පයින්නවා ගන්ධ රස පහලට පයින්නවා ඊට පස්සේ භාවනා කරපු අයට අර රූපේ බෙද්දි එකපාර මියුසික් එකක් දානවා ඒක හරි සිත් ගන්නසුළුයි ඊට පස්සේ බලනවා මේ මියුසික් එකේ ඉඳලා ආයේ රූපේ බලපු පරණ ෆැකල්ටි එකට හිත යන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් එතකොට ඒකට රෙසිලියන්ස් කියලා කියනවා.
කලදරකාරී දෙයක් ඇවිල්ලා බාධා කරාට පස්සේ නැවත Taman හිටපු ට්‍රැක් එකට හිතේ එන්න ගන්න කල්. ඒ කට්ටියගේ මනුන් උපක්‍රම ක්‍රමයක්. ඉතින් ඒ වගේ නික්ලිෂී අරමුණ තෝරාගෙන දන්න කියන අරමුණ තෝරන Tamanට ආරස්සා තියෙන තැන අරමුණ දැනගෙන අමලියකදී කරදරයකදී ඒ තැනට එන්න පුළුවන් ගතිය ඒක මේ ආත්මෙ පුරුදු කරපු දෙයක්ද? එහෙම නැත්නම් ගිය ආත්ම වලින් ගෙනාවු එකක්ද කියන එක රිචඩ් ඩේවිස්ට අදාළ නැහැ. මොකද එයා ගිය ආත්මෙන් ගෙනාවු කතාවල් දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කර්මේ සහ කර්මඵලය. ඉතින් අයියා කියන්නේ මේක ජෙනටිකල් කියලා. සමහර ඥාන තියෙන අයට මේක හරියට ටක් ගාලා අල්ලන්න පුළුවන්. දාන්නේ රූප බලපං කියලා. අකරතැබ්බයක් කරනවා මියුසික් එකක් දාන්න. එතකොට මේ මියුසික් එකට ගිහිල්ලා ආපහු ඉක්මනට රූප බලන තැනට එන්න පුළුවන්ද? සමහරු මේ මියුසික් එක දාපේ කරනට බනිනවා අනම්මනම් කරගෙනකොට එන්න පමා වෙනවා. ඉතින් ඒ ගැන ලියනකොට කියනවා මට හිතා ගන්න බෑ. ඇයි මේකට සමහරු දක්ෂ ඇයි සමහරු දක්ෂ නැත්තේ කියලා. ඒක පුහුණු කරන්න පුළුවන් එකක්ද නැති දෙයක්ද කියලා. ඒක තවදුරටත් ඒක විද්‍යානුකූල පරිශ්‍රණයකින් අපිට වෙන් කරලා තෝරන්න පුළුවන් ද කියන එක කියනවා බලාපොරොත්තු තියන්න බෑ කියලා. ඒ යෝගාවචරය ගිය ආත්මෙන් ගෙනාවු කුසලතාවයක් තමයි කරදරයකදී හිත කලබල වෙලා ආපහු gedara හෙන්න කොච්චර වෙලා යනවද කියලා. එයා ඒකේ ස්නායු විද්‍යාත්මක කොටස් දෙකක් දකින්නවා. හිත වඩා උද්වේගී කරන්නට පැනීමට එක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ඒක ආපහු මේක හරි නෑ මේක නෙමෙයි මගේ පාර මං ආපහු යන්න ඕනේ මට උපදෙස් ලැබිලා තියෙන රූප බලන්න කියලා හදාගෙන ආපහු එන්න එක පාරක් කියලා එයා ඒ පරීක්ෂණයේ පෙන්නනවා ස්නායු ක්‍රියාකාරකම් දෙකක්. ඒක විශාල සොයා ගැනීමක්. ඒ කියන්නේ ඒකට භාජන වෙන කෙනාවත් දන්නේ නැතුව ඒ පාලක මැදිරින් එක්කනට කියන්න පුළුවන්. එයා භාවනා කරපු කෙනෙක්ද නැද්ද කියලා. ඒක නිකන් හරියට මේ කමඨාන් සුද්ධ කරන්න පුළුවන් ටෙක්නිකලි දැන්. ධම්මජීව හැමෝම හම්බෙලා කමඨාන සුද්ධ කරන්න ඕනේ නැහැ. දැම්මන කැට් ස්කෑනර් එක ඇතුළට ෆන්ක්ෂන් MRI ස්කෑනර් එකට බලන්න පුළුවන් ඊට කරදරයක් කරලා කොච්චර වෙලා යනද එන්න කියලා. එහා පැත්තේ කාමරේ ඉන්නවා භාවනා නොකරපු අය. ඒ මනස විනාශ. ඉතින් මෙන්න මේ විදියට කරදරයක් වෙලා හිත පිට ගිහිල්ලා කොච්චර ඉක්මනට Tamange හිත ආපහු එනවද කියන බුදුරජාණන් සඳහන් කරනවා සති චරණය කියලා නැත්තම් පතිස්සති කියලා වචනයක්. සීල ආපහු සතිය ඇවිල්ලා තිබුණු අරමුණේ ප්‍රතිස්ථාපනය වෙන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් ඒක බුදුරජාණන්සේගේ ඔය සෝතාවධාන කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඔය රිචඩ් ඩේවිස්න් කරපු එක්ස්පෙරිමන්ට් එක බුදුරජාණන්සේ කරලා තියෙන අවුරුදු 2600 කට ඉස්සෙල්ලානේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ජීවිතේදී කවුරු හරි සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විජ්ජා කියන මට්ටමට යනකම් බුදුහාමුදුරුවෝ අනුගමනය කරලා තිබ්බනම් ඒ කියන්නේ බුදුහාම කිව්දේ අහලා පුරුද්ද තියෙනවා සුතා දතා හිතේ ධාරණය කරගෙන තියෙනවා ಪರಿචිතා ඔයලා බැලලා තියෙනවා මේක අපි වගේ කෙනෙකුට කරන්න පුළුවන්ද නැත්නම් මේක මේ දෝතක මානවකයට විතරද තේරෙන්නේ අපිට නිකන් වෙනම ගෝතයක් වෙයිද දන්නේ නැහැ කියන එක. මෙයාට දෙන්නේ නැහැ නේ දෝතකට කිව්වත් මට කිව්වත් එකයි මේ ಪರಿචිත ඒ අන්වේ ඥාණයට නායුපසනට මෙයාට තියෙනවා එහෙම මේ බන්තියක් ભેදයක් ඒක නෑ ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා. උගේ දෙන කෙනා අයියෝ බෑ මං ගෑනු කෙනෙක් නේ මට බෑ මං බැඳලානේ බබෙක් හම්බෙන්න ඉන්නවනේ මට බෑ මට අර වැඩ තියෙනවනේ මේ වැඩ තියෙනවනේ බෑ පිරිමි කෙනෙක් කියනවා මට පිරිමි කෙනෙක් නිසා බෑ පැවිදුනේ නෑනේ මං පැවිදුනේ මේ සියන්නිකායනේ ඒ නිසා බෑ ඉතින් අයියෝ දෙනේ නිදර්ශන කරුණු ඇහුවොත් එimhe බිමට දාපුවත් බල්ලෝ කන්නේ ඒ තරම්ම අපි හීනමානෙක ඉන්නේ ඒ තරම්ම බෑ කියන ඉතින් අර ಪರಿචිතා නෑ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා මනස යොදව ගන්නව නෑ මං සියල්ලම අතහරිනවා මේ බුදුහාමුදුරු කිව්වේ මේ දෝතකමාන වැඩ කියපු වගේ දේවල් මම පරීක්ෂා කරලා බලනවා. දිට්ඨියා විප්පටි සුප්පටි විඥා දෘෂ්ටියෙන් දකින්නවා අපි තෝරන්නේ ගියාත්පේ තෝරපු දේවල්. හැබැයි මේ වෙලාවෙ ඉතින් කරන්න දෙයක් නැහැ. සෝරි තමයි. හැබැයි account එකට වැටෙනවා කර්ම කුසල් වැටෙනවා ඊට පස්සේ ගෙවපන්. ඉතින් ඇත්තටම අහිංසකයි. කැනීම කරන්න ඕනේ නැහැ. නමුත් අර කබරයට බලුකුණ වගේ එක එකන දේවල්ට අදිනවා.
ඉතින් එහෙම කෙනෙක් අපි කියන සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨි අනිප්පසුප්පටි විජ්ජා කියන මට්ටමට භාවනා කරපු කෙනෙක් මිය ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා බුදුරජාණන්සේ කියනවා ඒ තරම් භාවනා කරපු එක්කෙනෙක් මිය යන වෙලාවේදී ඊට සම්පූර්ණ අවුල් වෙනවනේ. ඒ කියන්නේ සුනාමියක් එනවනේ. මේ ඔක්කොම රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ඇවිල්ලා ගොජයක් එනවා. බලුකුණක් එනවා. එහෙම නැත්නම් සන්තතියක් එනවා. එතින්දී යාට කවුරු තෝරයි දැන් මේ ඊගාට ප්ලග් වෙන්නේ කොතෙන්ද? කර්ම වෙන්නේ මොකද්ද? කර්ම නිමිත්ත වෙන්නේ මොකද්ද? ගති නිමිත්ත මොකද්ද? බුදුරජාණන් කියනවා ඔබ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දුට්ඨිය සුප්පටි විජ්ජහා කියන මට්ටමට උනා නම් පුතේ සතිය විසින්ම ඔබ සුගතියට ගෙනියනවා. ඒ තරම් ඇබ්බැහි කරලා තියෙනවා සතිය විසින්ම ගෙනිලා එයා උපදිනවලු ස්වර්ගයේ ගිහිල්ලා කල්පනා කරනවලු යකෝ මරණ වෙලාවේ මගේ හිත සෑහෙන අවුල් වුණා. ඒ වුණාට මම දැන් ඇවිල්ලා තියෙනවානේ මේ සුබදායික තැනක සුගතියකට. දන්දා බික්කවේ උපජ්ජති සතුප්පාදෝ. එයාට බොහෝම කල්පනාට තියෙනවා මම මැරෙන්න ඉස්සලා ආත්මේ සතිය වඩලා තියෙනවා. ඒ සතිය විසින් මරණ වේලාවේදී මම යොමු කරවලා තියෙනවා. ඉතින් ඒ වගේ අර ඥාන රූපයක් දකිද්දී ඇවිදින පයේ හිත තියනවාද? පිරිමි කෙනෙක් ආස කරන ඥාන රූපෙදී යනවා කියනකොට කොයි වෙලාවෙද අපිට සතිය ඇවිල්ලා කියන්නේ පුතෝ ওই පැත්තට ගියොත් ලෙසලා වැටෙනවා. නිකන් ගම් වතුර ගලපු තැනක ගඟක අයිනේ ඉවුරේ ඇවිදිනකොට රොන් මඩනේ තියෙන වැටුනොත් ගඟේ. උඹ සතිය අරමුණේ හිටපන් කියලා මගේ මෙහෙයකින් තොරව ඔන්න කොහොඳට මතක තියාගන්න. මගේ මෙහෙයකින් තොරව ඒ වෙලාවට සතිය ඇවිල්ලා පුතෝ මේ පිස්සු කෙලින්න එපා. ඔය පැත්තට ගියොත් කෙලවරක් නැහැ කියලා අපිව අර යහාරමුණට ගෙනත් දාන එක. ඒකට සතිචරණය කියනවා. ලක්ෂ කෝටි වාර කීය පුරුදු කළ තියන්න වෙයිද අමලියකදී මේ නික්ලේශී වූ කම්මැලි වූ නීරස වූ රසවත් නැත්තා වූ අරසකාරී අරමුණේ ඉඳයි. එහෙම නැත්නම් අර කෙල බේරෙන පැණි දොඩම් වගේ තියෙන මේ දෙයකට හිත ඇදලා යන්නයි අපේ ලෝකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් කියන වචනේ තියෙන කුණු හරපේ පොඩ්ඩක් හිතන්න. මොන තරම් සාහසික විදියට අන්මංශගේ හිත ඒකට අරගෙන උට එන ගැහිලා ගියත් කමන්නේ උගේ පොකට් එකට ගහ ගන්න පුළුවන් නම් එච්චරයි. ඕනෙම মালටි බිලියන් කම්පැනි එක 140ක් වියදම් කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලට. නොකරන නොපනත්කමක් නැහැ. අපි දාන සල්ලි බැංකුවට ඕවට තමයි යන්නේ. අපි හිතනවා නෑ රසාවල් කරනකොට නම් ඔය විතං කරන්න ගියම් පණුව කැපෙනවනේ. ඒක නැද්ද බැංකුවට දාපුවම සුද්ධ සල්ලියක් හම්බෙ කියලා මොන සුද්ධද අසුචි අත් අවුරුද්දක් පරිවිච්ච අසුචි බලක් බැංකුව කියලා කියන්නේ. යොදවන්නෙම වෛශ්‍ය වෘත්තියට. යොදවන්නෙම ආයුධ හදන්න. යොදවන්නෙම රසායනික වැඩවලට. ඉතින් අපි ගියාම කස කාලා 500 කොලයක් දෙනවා 10 කොලයක් දෙනවා ඔන්න උඹේ පොලිය කියලා. ඉතින් ගෙවපන් අපායට ගිහිල්ලා. මොකද උන් සල්ලි හම්බ කරන්නේ පාහර ක්‍රමවලට. හරියටම කලබලයක් වෙච්චාම හිත අර කුණු හරපෙට ඇදලා යනවා වගේ. ඉතින් මේ වගේ තැනක මේ වගේ ලෝකෙක මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් තියේදී මේ වගේ ලොක්කෝ ඉන්න තැනක මේ වගේ න්‍යායපත්‍යක් තියෙන තැනක අලුතේ උපදින දරුවෙක් කොහේ යන්නේ? දැන් මේ අපි මෙච්චර මහන්සියලා ළඟනකොටත් අපිට පේනවනේ පාරේ යන තියෙන අමාරුව. ඒක තේරුම් ගත්තොත් අපි මේ ඕන වෙලාවක දෙමන් හන්දියක ඉන්නේ අපි දෙමන් නෙවෙයි ලක්ෂ හන්දියක ඉන්නේ. මේ දෙකෙන් නික්ලිෂි මාට දාගන්න මෙතනම නිවන. ඒක ආයේ මේ ලබන ආත්මේ හෝ මෛත්‍රී බුදුහමරින් එක නෙවෙයි. එතනම නිවන. ඒක නිසා ඒ උපදින්න ඉඩ තියෙන සංසාරගත පුරුදු ඇබ්බැහි කෙලස් නිසා අපි නහසනුවක් දාපු මීහරකෙක් වගේ ඇදගෙන යන්නේක දැක්කානම් බ්‍රිතේනෝ අයියෝ මට කාගේ සරණක්ද කාගේ පිටක්ද මේ ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් නිලේ තියෙනකම් තව මොකක්ද කන් එකක් තියෙනවා මට මතක නැහැ මේ නම්බුකාරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් මේ නටපු තොইল සේරම ඉවරයි අර වගේ බැග් එකකටපත් වෙච්චාම කොයි හෙන ගැහිවිල්ලට ඇදලා යයිද දන්නේ නැහැ. ඉතින් ඒක ඉස්සරහට ගන්න අරගෙන බෑන්ට පිට ගියා. ඔව් මොකද්ද ප්‍රශ්නේ? මම යන්න කිව්වේ නෑනේ. හිත පිට ගියාට පස්සේ මේ මෙච්චර නික්ලේශී අරමුණක් තියෙද්දි පරියන්කේ වේවා සක්මන මේ හිත පිට කොච්චරක් කර්මතුනේ සේරම තේරෙන්නම කියන්න පුළුවන් අටවලද උගුල් කියලා.
ඒ උගලට වැටෙන්නේ නැතුව තමයි සදාගත්ත නික්ලිෂී අරමුණේ ඉන්න නික්ලිෂී අරමුණේ තියෙන කම්මැලිකම, නීරසකම, නිදිමත ගතිය, එපා වෙන ගතිය, බය ගතිය, පාළු ගතිය, මුස්පීන්තු ගතිය. නැත්තම් නිවනේ තියෙන මුස්පීන්තු ගතිය, නිවනේ තියෙන එපා වෙන ගතිය, නිවනේ තියෙන කම්මැලිකම, නිවනේ තියෙන බුද්ධිවන්තවත ගතිය ටික දැකින්න බැරුව කොහේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ? ඉතින් ඒ වෙලාවේදී තමන්ගේ අර gedara ගෑණිය පාවිනවා වගේ වඩන ලද කර්මනේ පාවිනවා. පිටින් එන එක තියෙනවානේ. ඒකට ඇදලා යනවා. මේක ඇත්තටම අපි හිතලා කරන දෙයක් නෙවෙයි. මේක තමයි හැදිලා තියෙන්නේ. ඕනෝක දැක්කනම්. ඔය දැක්කනම් හිත පිට යන හැම වෙලාවකම ස්වර්ණමය අවස්ථාවක් නිවන් දකින්න. ඒකට පුහුණු වෙලා සතිචරන්නේ නැත්නම් ඒකාන්තයෙන්ම මිටිතරින් වතුර බැසෙයේ වගේ අර කෙලෙස් අරමුණට වැටෙනවා. ඊට පස්සේ ආයිසත බැඳගෙන අරනවා බලන්න මගේ හිතේ තියෙන කඩප්පුලිකම නොකෑමනාකම දාපදුරාකම පට්ටවඳුරකම මෙච්චර පෙනි දැක මේ කුණුහර පරමුණට ගියානේ යන්න පාරක් තිබේ නම් ඇත් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ ඒක කුසී අපි අනුන්ට නම් බයිලා කියනවා උපදේශුත් දෙනවා උඹට මොකද වෙන්නේ ලක්ෂ කෝටි වාර කීයක් එක පරියන්කේකදී අපිට මේක දැක් ගන්න පුළුවන් ඉතින් අපි ආවොත් මේක සන්දර්භයේ තේරුම් අරගෙන අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියන තැන. ඉතින් ඒකට කියන්න වෙනවා යාළඟ සීල ශික්ෂාව තියෙන්න ඕනේ. වීතික්කම කෙලස් වෙන එක තීද්ද වෙනවා නම් ඕවා කරන්න බෑනේ. මේ බුල්ඩෝසර් එකෙන් තල්ලු කරන්න කුණු තියෙනවා නම් කන් හැද්දෙන් කරන්න දෙයක් නෑනේ. ඊට පස්සේ සවලෙන් ගන්න පුඩුක් තියෙනවා නම් ඒ කන් හැද්දෙන් කරන්න බෑනේ. බුල්ඩෝසර් එකේම බුල්ඩෝසරෙන් තල්ලු කරපන්. සවලෙව අයින් කරපන්. ඊට පස්සේ ඉතුරුන ලේසිය තමයි අපි කන් හැද්දෙන් ගන්න පුළුවන් වෙන්නේ. කන් හැද්දෙන් ගන්න ගියාම වැදගත්ම දේ තමයි හිත පිටිට ගියා කියලා කනගාටු වෙන්න එපා. ඒ කනගාටු වෙනව නම් ඒකමත් පාපයක්. බුදුන්සේ අහන පිට ගියා කියලා කනගාටුනවා කියලා මොකද්ද උඹට ලැබෙන ලාභේ? හිත අවුල් වෙන එක විතරයි. ඒක නිසා බුදුන්සේ කියනවා පිට ගියා නම් අවස්ථා හතරකින් කියනවා රිචඩ් ඩේවිඩ්සන් දෙකයි කියන්නේ. බුදුන්සේ අවුරුදු 2600 කට ඉස්සලා පරිශීලනය කළා කියනවා කාරණා හතරක් තියෙනවා සරති විවරති උත්තානි කරෝති දේසේති. එයා හරියට අවබෝධ කරගන්නවා මම සතියේ නෑ. අරමුණේ නෑ. ආරක්ෂක ස්ථානේ නෑ කියලා පිට ඉඳද්දිම දැනගන්න. ඒව සතිචරණේ ස්වභාවික සුවිශේෂීලා. අරමුණේ ඉනකොට අරමුණේ ඉන්නවා කියලා දැනගන්න එක අම්මා මැරිච්චාම අඬනවා වගේ දෙයක්. ඉතින් අහන්න දෙයක් ඇයිද? දැන් මේක එහෙම නෙවෙයි. හිත පිට ගිහිල්ලා සතියක් මට තියෙනවා something wrong somewhere. කොතන හරි පිටපොට ගිහිල්ලා කියලා අන්න ඒ දැක්ම ඒව සතිජන්නේ සුවිශේෂ අවක්ෂා ඊට පස්සේ විවරති දැනගන්නවා මෙතෙක් කල මේකට පශ්චාත්තාප වුණා දැන් ඔබ පශ්චාත්තාප වෙන්න එපා උඹට ඕනකමක් තිබුණේ නැහැ නේ මේකට එන්න බලපන් ඒතියෙදි හිත පිට යන හැටි කියලා මේක විවරණය කරගන්න කොරස් කටේවත් අත දා ගන්න බැරුව කලබල වෙන්නේ නැතු මගේ හිත පිට ගියා ඔව් ඇත්ත මගේ ඕනකමට ගියා නෙවෙයි විවරණය කරන්න විවරණය කරන්න කොච්චරක් සූදානම් ශරීරයෙන් අපි ඉන්න ඕනද කොච්චරක් සතිය වඩලා තියෙනවද කොච්චරක් සතිය වඩලා තියෙදි පය ලෙසල යන්න ඕනද හිත පිට යන්න ඕනද ඒක දිහා දැකලා විවර උත්හානි කරෝති ඒක හයිලයිට් කරන්න ඕන මොකද්ද හයිලයිට් කරන්නේ මට ඊයේ වගේ දැන් හිත නරක්ුනේ නෑ හිත පිට ගියා මන් දන්නවා මට එතකොට ඕනනම් ආපහු ගන්න පුළුවන් අරමුණට එහෙම නැත්නම් මම දැන් ඉන්නේ කක්ක භූමිය කියලා දැනගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඔය සර්වචනාංශي බුදු වෙන්න ඉස්සලා දවසේ හීන හතරක් දැක්කා. එකක් තමයි අසුචි කන්දක ඇවිදිනවා. ගෑවෙන්නේ නැහැ. අපි නම් කවදාකවත් තොරණක පෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ අසුචි කන්දක ඇවිදින එකක් එහෙම දැකලා තියෙනවා තොරණ වල එහෙම දේවල්. සාමාන්‍ය තොරණක් කියන්නේ අසුචි කන්දක් තමයි ඒක වෙනම කතාවක්. එනමුත් ඒ වයිද කරන දේ තොරණ යට කාමරයක් තියෙනවනේ කවි කියන ඕකේ තමයි බොන්නේ කට්ටිය. ඒ තොරණේ ඒක අනිවාර්යයි. තොරන් කවි කියලා જાතියක් තියෙන දැන් නම් මම දන්නේ දැන් ඔක්කොම ඉලෙක්ට්‍රොනික වලින් කරන්නේ IC එකක් දැම්මට පස්සේ බුදුරස් කැරකෙනවා නම් මම වැඩ කොටත් ඉතින් ඉස්සර එහෙම නෙවෙයිනේ අපි අර ෆ්ලෑෂ් රෙකෝඩරයක් දාගෙන චර්චර ගාගෙන වැඩි කරපු කාලේ ඉතින් තොරන් කියන්නේම කක්කා ඒ දවස්වල අපි වෙසක් එකට අනිවාර්ය තොරන් සේවය කියලා එකක් තිබ්බා නුවර බස් යනවා ඒ තැන් වලින් විතරක් අපි දැන් සාමාන්‍ය වෙසක් කොට යන්නේ තොරන් බලන්න යන්නේ කිල්ලෝ බලන්න ඉතින් අර තොරන් සේවය ගියාම ඒ ආතල් එක නැහැ ළඟින් බස් එක යන එක විතර තියෙන අම්මත් ඉන්නවා කට්ටියක් ඉන්නවා නංගිලත් ඉන්නවා එතකොට ඒ සවුත්තුයි වැඩි ඉතින් සිරිබිරිස් ගත්තලු තොරණක් වයරින් කරා සිරිබිරිස් දන්නවද දන්නේ නෑනේ
ඒ දවස්වල කාටුන් වල හිටපු හොඳ ප්‍රසිද්ධ ගායක. ඉතින් කරලා ගිහිල්ලා මේකට තොරණ වයරින් කරගන්න බැරි වෙලා එන කචල් දැන් දඩයක් ගහලා. කපල්ස් ඇවිල්ලා ඌට දෙනවා එන ගාණක් අර දඩේ ගෙවුනට වැඩි ගාණක් කපල්ස් හරිම සතුටුයි තොරණේ ලයිට් නැති වෙච්චා. ඉමිෂෙල් කියනවා සර්විස් අය කරපු වැඩි නියමයි. මේ චන්ද්‍රානි රෑයාමේ ආවා පාරේ ලයිට් එක නිවේවා ඕනේ සින්දුව. දැන් තොරණ බලන්න ගියාට පස්සේ ලයිට් නැති වෙච්චාම කොච්චර වයිති ඌට දෙනවා හින ගාණක් කපල්ස් එකෙන් ටිකක් අරව දඩ ගෙවලා ඒක ටික සාක්කුවේ දාගන්න. දැන් මේ දුරදිග ගියා මම මේ කක්ක කතාවක් කීකේ ඉඳලා කොහොම හරි බුදුරජාණන් වහන්සේ කක්ක වේදික ඇවිදිනවා පශ්චාත්තාවයක් නෙක බුදු ගුණයක්. ඒක බුදු ගුණයක් නිලුම්පතේ වතුර තිබුණාට ගෑවෙන්නේ නැහැ. ඒ වගේ මගේ හිත වැරදි දෙයකට ගියා මං සතිය සරති මං දන්නවා සීකරනවා විවරති මට ඉස්සෙල්ලා හරියට කනගාටුවක් එනවා දැන් බණ අහලා කරලා දැන් මට කනගාටුව නැහැ මං දන්නවා පිට තැනක ඉන්නේ කියලා. උත්තානි කරෝති ඒකට තියෙන ඕන්න දැන් විවේකයක් මට තියෙනවා. කක්කාවට යනවා නම් කක්කාවට අරමුණට එනවා නම් අරමුණට. අන්තිම එක තමයි බුදුරජාණන්ගේ සුවිශේෂී දේ. ඕක කෙරුවත් ඕක දක්ෂ වුණත් දේශේති කියලා කාට හරි කියනකම් ආනිසංස නැහැ. ඒ වෙච්ච දේ කාට හරි ගිහිලා කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම මෙහෙම කෙරුවා ඉස්සෙල්නම් හිත පිට ගියාම කනගාටුනෙත් නැහැ. මට ඉතින්ද ලොකු ඉඩක් හම්බුණා ඕනනම් ආපහු ඉන්න තැන දෙන්න මං ආවා. මං ඔබ වහන්සේට ස්තුතිය පිණිස මම මේ හෙලි කරනවායි කියලා ඒ දේශනා කිරීම කියන පාප දේශනාව කියලා පාපෝච්චාරණය කියලා එහෙම නැත්නම් හෙලිදරව්වක් තියෙනවා. අන්න ඔය හෙලිදරව්වට අපි කියනවා සතිචරණය කියලා. කමඨාන් සුද්ධ කරන කියන්නේ ඔච්චරයි. මේ අරමුණේ හිටියා කියන්නේ මහා ලොකු දෙයක් නෑ. අරමුණේ හිත පිට ගියයි කියන්නේ මහා ලොකු දෙයක්වත් නෑ. පිට ගියලකිලත් කනගාටු වෙන්නේ නැත්තම්. ඒකට පස්සේ ආයෙත් අරමුණට ගෙනත් තියාගත්තා නම් බැරි වුණත් කමන්නේ. කියන්න පුළුවන් නම්. ඒකට බුදුරජාණන්සේ කොච්චර සතුටු වෙයිද? මේ කවදාකවත් දේශනාවකින් කවදාකවත් ඕහෙඩ් ප්‍රොජෙක්ටරකින් කවදාකවත් වීඩියෝ එකකින් පෙන්වන්න බැරි දෙයක් නෙමෙයි කතා කරන්නේ. කොහොමඩක්වත් ඕක කොමියුනිකේට් කරන්න බෑ. ගන්න මිනිහට ගන්න පුළුවන්. ඉතින් ওই මාළුක්‍ය පුත්ත කියන ඒ වයසක ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා කියන අවසරයි සාන්ත මම පැවිදුනේ මහලු වයසේ. ඒ නිසා මට අපමත්ත ූපකට්ටෝ පවිවිත්තෝ විවරයන් මම මේ පැත්ත කියලා භාවනා කරනවා මට කමටහනක් දෙන්නේ කියලා. ඒ නිසා ගමින් නා කියනවා මේ කමටහන් සුද්ධ කරන්න මම දැන් කොච්චර කියලා තියෙනව එකක් අරන් ගිහලා කරපන්කෝ මේ ඔබෙන් නාකිට හොයනවනේ ඊළඳාරි කොච්චර කිල්ලයිද කමටහන් කියලා වගේ නිකන් වැලමිටෙන් අයිනෝ වගේ කතාවක් තියෙනවා. එහෙම කරාද නැද්ද දන්නේ නැති මම කියනකොට එහෙමයි මං කියන්නේ. ඊට පස්සේ මාළුගේ පුත්‍ර කියන හොඳයි මාළුගේ පුතේ බැනලා වැලමිටෙන් ඇලගෙන මම ප්‍රශ්න අහන්න පුළුවන් නම් උත්තර දීපන් කියලා. ඉතින් මාළුගේ පුත්‍ර දැන් කරන්නේ නැහැ දැන් බුදුහාමුදුරු. ඉල්ලලානේ තියෙන්නේ. යං කිංචි චක්කු විඤ්ඤය රූපා අදිත්තං අදිත්ත පුබ්බන් අපස්සති නපස්සයන්ති සම්ති තේ පේමං වා රාගං වා චන්දං වා. හිතපන් මාළුගේ පුතේ ඇහෙන් දැකිය රූපයක් තියෙනවා. ඔබ කවදාකවත් දැකලා නැහැ. දැන් බලමිනුත් නැහැ. දැන් පේන්නෙත් නැහැ. ඉස්සරහට පේන්න වෙන්නෙත් නැහැ. එහෙම රූපයකින් කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා. එහෙම පෙරේදකට එහෙම රූපයකට රාගයක්, ඡන්දයක්, ආතාවක් එයිද? නෑ නෑ සාන්තේ මෙන්නේ නැහැ. ඒ වගේම සෝත විඤ්ඤය සද්දා. ප්‍රශ්න කහන බුදුරජාණන්සේ. දැකපොම නැති ඇහෙන් බැලිය යුතු රූපයක් තියෙනවා. දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. අතීතේ දැකලත් නැත්නම් ඒ රාගයක් එන්නේ නැහැ. ඉතින් මහසී ස්වාමීන් වහන්සේ කියනවා මේ දැම්මයි රාගය උපදින්නේ මේ දැන් උපදින එකෙන් විතරයි රාගය උපදින්නේ අතීත රූප වල රාගේ නැහැ. ඉතින්බට පුළුවන් නම් මේ වෙලාවේ බලන එකද කරන්නේ ඒක තීපත් කරන්න පුළුවන් නම් ඔබට උපදින කෙලෙස් ප්‍රමාණය වර්ග කරන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන්. මේ හයම කිව්වට පස්සේ බුදුරජාණන් සඳහන් කර තියෙනවා දිට්ඨි දිට්ඨ මත්තම් භවිෂති සුති සුතමත්තම් භවිෂති මුති මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති බලන එක විතරයි මාළුන්ගේ පුත්ත. ඕක කල්පනා කර කර අතීත නාගත කෙලෙස් උපදින එක තමයි ඔබ මෙතෙක් කල් කෙරුවේ. ඒකේ මෙහෙම නතර වීමක් නෑ. ඔබ හිතනවා නතර වෙනවා කියලා. එහෙම එකක් නෑ. අහනදී එතනින් ඉවරයි. ඔබ කට මතක තියාගෙන හිටියොත් ඒ තරම් කෙලෙස්. විඳින දේ විඳීමෙන් ඉවරයි, හිතන දේ හිතීමෙන් ඉවරයි කියලා මේ ඕක ඉතින් අහලා තියෙනවනේ කට්ටිය ඔය බාහ්‍ය දාරුචූරියගේ කතාවේ මේ මාළුන්ගේ පුත්ත කතාවේ. ඒකමයි. එතකොට මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් හට කියනවා මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම නාකිය වුණාට
කියපු දේ තේරුණා නම් මෙන්න මෙහෙමයි මට තේරෙන්නේ කියලා රූපං දිස්වා සති මුට්ඨා කියලා ගාතාවක් කියනවා. රූපයක් දකින්නට අසතියින් හිටියොත් මොකද වෙන්නේ කියලා. රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරෝති. එතකොට ඒ සක්මන් කරගෙන ඉන්නකොට අර දකපු රූපේ ප්‍රිය වෙනවා අපන්ට. ස්වභාවිකනේ මොකද කකුල එපා වෙලානේ තියෙන්නේ දැන්. ආනපන එපා වෙලා තියෙන්නේ. රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරෝති. සාරත්ත චිත්තෝ වේදේති තංචජ්ජෝස තිටති. අනේ ඒකට බොහොම ආසාවෙන් ඒකට රිංගගෙන මම කියා ගන්න හදනවා. මොකද අර කරගෙන හිටපු කකා හිටපු දීගේ එපා වෙලා. ඒකට පිටින් එන එක ප්‍රිය වෙලා. සාරත්ත චිත්තෝ වේදේති තංචජ්ජෝස තිටති. ඒක නිසා ඒ රූපයෙන් මේ භාවනා කරගෙන ඉන්නකොට රූපයක් කියලා මං කියන්නේ. හැබැයි එතන එහෙම නෑ රූපයක් කියලා තියෙන්නේ. මේ නිසා අභිජ්ජා විහෙසාව චිත්තමසූපහඤ්ඤති. අනේක දිගට නොලැබුණොත් කනගාටු වෙනවා. දිගට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම ආතති අසහන මතු වෙනවා. නිබ්බාන ආරානිබ්බාන සම්තිකේ නිබ්බනේ 100%ක්ම ඈත් වෙනවා කියලා. මේ කොහිදෝ තියෙන රූපයක් ඇවිල්ලා මේ කොයිද යන හොල්මනක් ඇවිල්ලා මගේ චිත්ත ප්‍රවෘත්ති ඇතුල් වෙලා අම්මතර කෙලෙස් රාශියක් ඇති කරනවා. මෙලෝ යකයිකට තේරෙන්නේ නැහැ කොහෙන්ද මේ කෙලෙස් එන්නේ කියලා. අර කරමින් හිටපු භාවනාවේ තියෙන ද්වේෂය. බල හිටපු ආනාපානයේ තියෙන ද්වේෂය. වඩමින් තිබුණු සතියේ මේ සක්මණේ තියෙන ද්වේෂය. බත් කනකොට කන එක තිබෙන දැනගන්න තියෙන එකට ද්වේෂය. දත් මන්දිරේකට දත් මන්දිරේක දැනගන්න තියෙන එකට ද්වේෂය. නානකොට නානික දැනගන්න තියෙන ද්වේෂය වෙනුවට මොකක් හරි තොරණක් ගහගෙන ඉන්නවා. ඒ වෙනුවට නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. ඒ වෙනුවට මම කියනවා සාන්ත ඔබාන්ති කියපු දෙවුනන දකින්න රූපේ අභිරමණය කරන්නේ මට තේරෙනවා මට දැන් හිත පිට ගියා කියලා. නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. ඒ පිහිටපු සතියේ තමයි උතන සරති කියලා කියන්නේ. මම හිතියේ නික්ලේශී තැනක හිත ඉබේම කක්ක ගොඩකට ගියා. සාරත්ත චිත්තෝ වේදේති අතන තියෙන්නේ මෙතන කියනවා විරත්ත චිත්තෝ වේදේති. අයියෝ මේ අහක තියෙන හොල්මනක් ඇවිල්ලා මගේ හිතට ඇවිල්ලා මගේ තුන නික්ලේශී හිත කැඩුනා කියලා ඒ බලන රූපේ දිහා බලන්නේ මාරපාශයක් විදියට. බලන රූපේ දිහා බලන්නේ බොරුවලක් කපලා තියෙනවා වගේ. පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයති නෝපචීයති. එයා එතකොට රූපේ දැකලත් ඉවරයි. රූපෙට මනාපමනා පහළ වෙලත් ඉවරයි. ඒ ඔක්කොම දකින්න. පස්සතෝ ചാපි රූපය දැක්කට සේවතෝ ചാපි වේදනං. එතකොට මනාපමනා දැලා කීයති නෝපචීයති. ඒක වෙච්ච මට නම්බුවක් නෙවෙයි. මගේ නැහැදිච්චකම මගේ තියෙන පඤ්ඤා ශික්ෂාව නැතිකම කියලා ඒක පිළිබඳව හැකිලෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. අට්ඨියති හරායති jigucchati. එවං සෝ චරති සතෝ. ඕකටයි සති චරණේ කියන්නේ. හිත මෙහෙම ඕන වෙලාවක පනින්න පුළුවන් මේ පැනලා මේ ලේ පිට දකින්න. සතියක් තියෙනවා. එතකොට මනාපෙත් පහළලා තියෙනවා. රූපේ බවක් දන්නවා. සද්දයක් නෙවෙයි කියලා දන්නවා. ඒතිෙදිත් මෙයා කෙලස් උපදවන්නේ මනේ මන් සංසාරෙ මෙච්චර කල් මේ ලස්සන රූප බලන්න ගිහිල්ලා මොන්න තරම් කෙලස් උපදෙව්වද අනුන්ට කරච්චර කෙලස් උපදෙලා තියෙනද රූපලාවන්‍ය කරලා මොන්න තරම් පාප කර්මයක්ද කියලා බලන්න. ඒ වගේම මන නන්දන කම්පිනවන සද්ද රූප දීලා. දැන් සද්ද දීලා එහෙම නැත්නම් ජෑස් මියුසික්, රොක් මියුසික්, ක්ලාසික් මියුසික්, උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය අම්මා දැන් ඔය තියෙන සින්දු කඩවල වල තියෙන සෙල්ලම. ඊට පස්සේ ගන්ධ රස පහස දීලා. ඉතින් මෙව අනුණ්ඩ දීලා මදිවට අපිත් රස විඳලා මොකද්ද මේ කරගෙන යන්නේ කියලා යාට ඒ චිත්තක්ෂණයම මේ කරපු නාඩගම් ටිකත් බුදු කෙනෙක් පහළ නොවුනම් කවදාකවත් මට මෙහෙම දෙයක් තේරෙන්නේ නැහැ කියලාත් තේරුණත් මේකේ උණු උණුවේ එතනදීම දකින්න මගේ හිත පිට ගියයි කියලා. ඒ දකින්නකොටම රූපේ දැක්කත් වේදනාව පහළ වුණත් එයාගේ ගැන ආඩම්බර වෙන්නේ නැහැ. ඒ වගේ මේක පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මොකද මම නෙවෙයි ඒක කරලා තියෙන්නේ. මමත් නෙවෙයි, මගෙත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේ දකින්න දැක්ම නිසා නිබ්බානස්සේව සම්තිකේ. එයා නිවනෙමයි. නිවනෙමයි. අකාලිකයි. එතනමයි මේ කක්ක ගොඩේ ඉඳගෙන නිවන් දකින්න. මේ දෝතක මානවකේ අහන්නේ මෙතනම සාන්තිපදේ කියලා දෙන්නේ කියලා.
අපි කියන්නේ නෙවෙයි දසපාරමිතා පුරලා ති හේතුක පාරිසුද්ධ මේ ප්‍රතිසන්දිය ලැබලා මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ දැකලා ඔය ඉස්සර පන්සලට ගියාම දාන දීපුවාම දෙන පින් වාක්‍යයක් තියෙනවා දන්නවද දන්නේ මේ දීපු පිනේ ආනිසංසයෙන් විසාකාවසේ මෙහෙම වෙලා නැත්නම් බිම්බිසාර රජුරෝගේ මෙහෙම වෙලා එහෙම වෙලා ඒ ගියා ගූ ගියා කියලා තමයි අන්තිමට කියනවා අවසානයේ නිවන් දකින්න ලැබෙයි. ඉතින් අම්මලා ඒක කිව්වේ නැත්තම් ඒ පින් ආක්‍ය කිව්වේ නැත්තම් වැඩක් නැහැ. ඉතින් පිනෙන් වැඩක් නැහැ. ඒ මන්දිවට බෙරපදේ ගහනවා පූජාපදේ කියලා එකක්. එලෝ මෙලෝ නාලෝ සදෙව්ලෝ තලේ ආකාශේ පොළවේ සිටින්නා වූ සියලු දෙනා කියලා බුම් ගානකොට ඔන්න දිව්‍ය ලෝකේ දක්වම පින් සද්දේ ගියාම අන්න මලගිය පෙරේතයාට ප්‍රාණකාරයට පින් සිද්ධ වෙනවා. මේක කඩලා මේ කීයක් හරි වවා ගන්න හැටි වවාගෙන කන හැටි හැබැයි ඒවත් තියෙන්න ඕන මං කියන්නේ මේ ඔක්කොටම නිවන් දකින්න බෑනේ අකාලිකව ඔක්කොටම ওই කියන ක්වික් විට් එක නෑනේ ඉතින් ඒක නිසා ඒක තිබිච්චාවයි ඉතින් අපිට කරන්න තියෙන්නේ බබාලා වැලි අරගෙන සෙල්ලම් කරාට අපි ඉතින් වැලි සෙල්ලම් කරන්න යන්න ඕනේ නෑනේ හැබැයි අපි බබාගේ ගෙදරට ගියාට පස්සේ අපි වැලි වලට බත් කියනවා පොල් කට්ටට පිඟාන කියලා ඒ බබත් එක්ක ඉන්න වෙලාව කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාව කරනකොට අපි ඉන්නවා. හැබැයි අපි දන්නවා ඌවට බත් කියන්නේ සෙල්ලමට. ඉතින් මේ දෝතක යන්නේ ওই වැලි සෙල්ලම් ගොයන්න නෙවෙයිනේ. එයා ගිහිල්ලා කියනවා සාංශමට මෙතනම සාන්ත වෙන මේ විවේකයේ කියලා දෙන්න. මේ අවකාශය මට කියලා දෙන්න. ඒ අවකාශයේ තියෙන්නේ සම්බාධේ. සම්බාධේ ඕකාසාදිකමෝ අනුබුද්ධෝ. මේ කෙලෙසයක් උපදින්න ඉන්න ආරන්දින වෙලාවේ ඕකේ තියෙන විවේකයේ දැක්කනම් අනුබුද්ධෝ සත්තානං විසුද්ධිය. ඒකමයි සත්‍යයේ විසුද්ධිය. ඒකමයි ශෝක පරිද්දවාණං සමතික්කමයි. ඒකමයි දුක්ඛ දෝමන සත්‍යකමයි. ඒකමයි ඥායසාධිකමයි. ඒකමයි නිබ්බානි. ඒ කෙලෙසේ අද්දර ඉමේ ඒ සම්බාධයේ එතනමයි නිවන තියෙන්නේ. අපි හිතනවා මේක වෙනමම ලෝකෙක මෛත්‍රී බුදුහාමරෝ ආවට පස්සේ ඔය එහෙම නෑ. වතුර නිලුම්පතේමයි තියෙන්නේ. ගෑවිලා නැහැ. ඉතින් අන්න මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගේ වගේ හෙලි කරාම බුදුරජාණන් තේරෙනවා නාකියට තේරලයි කියලා. නාකිය කියන්නේ වයසක ආමුදුර කියන එක මම මේ හරිද? කොහොම වුණත් බුදුරජාණන්සේ ඒක බුද්ධ ශ්‍රී මුඛ දේශනාවක් කරනවා. ඒ ગાථා ටික හේමම සජ්ජායනා කරනවා. හරි මාළුන්ගේ පුත්තු උඹට තේරලා තියෙනවා. නොබෝ කලකින් රහත් වෙනවයි කියනවා. ත්‍රිපිටකයේ ඉගෙනගෙන පාලි භාෂාව ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙනගෙන මේ ඒ බයිලා මොකක්වත්ම නැහැ. මේ නාකි වෙච්ච හාමුදුරන්. අනිත් වගේ මේ අපි හිත පිට ගියා කියලා චෝදනා කරන වෙනුවට මේක නිමන් දොරටුවක් නේ. හිත පිට යනවා කියන එක විශ්වලාගත්තු සුභාසින්තනයක්. එතන ඔබ වඩා ආසන්නයි නිවනට. පශ්චාත්තාප වෙන්නත් එපා. ආපහු එන ගමන බලන්න සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා අන්නේ ආපහු තමන් ඉන්න අරමුණට එන පාර කියන්න පුළුවන් නම් ඒක ලෝක සාහිත්‍යයට යන්නේ විශ්ව සාහිත්‍යයට හිත පිට යamak නෑ මම කරගෙන හිටියේ මේකයි ආපු බාධාව මේකයි මම ඒකේ ඉන්නකොට මම දන්නවා මම හිත පිට ගියයි කියලා එතෙල්ල මෙන්න මෙහෙමයි ආවේ ඉතින් ඒකට බුදුරජාණන්සේ ඔය සකුණක්ගේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ ගිය පාරත් අපේ මම හිතන්නේ වැඩමුළුවේදී පන්දක් කරගත්තා. බොහොම ලස්සනට කියනවා සකුණක්ගී කියලා කියන්නේ කුරුළු ගොයාට නම. කුරුළු කාලා ජීවත් වෙන කුරුල්ලෙක්. අපි කියන්නේ පියාකුස්සයි කියලා. සකුණක්ගී. ඉතින් සකුණයාගේ අග්ග. ඉතින් ඌ එක දවසක් බලනකොට මේ පුංචි කැටකිරිල්ලියක පැටව අලුතෙන් ආපු කුඹරක කැටයක් උඩටලා ඉනොචු චුක් ගාලා ගත්ත අරගෙන ගියා. ඒ උට එච්චර වෙලා යන්නේ නැහැ. ඌගේ හක්කේ තියාගන්නත් මදි නෙමෙයි කම මේ පොඩි කුරුළු පැටියා. ඉතින් යනකොට ඒ කුරුළු පැටියා කියනවලු මේක නම් තනි කර මගේම දෝෂේ. අම්මා කිව්වා මට එන්න එපයි කියලා ගල උඩට. අම්මා කිව්වා හැංගිලා හිටපන් දාන ටික කැම ටික කියනකම් කියලා මේක මගේම දෝෂේ. මේකේ මගේම දෝෂේ කියලා අරු කියනවලු. ඉතින් පියාකෝ තැවවලු තෝ කාටද ඒකෝ කතා කරන්නේ කියලා. නෑ නෑ ඔබතුමාගේ දෝෂයක් නෑ. ඒක මගේ දෝෂේ. මගේ අම්මා කියපු දේ වුණා මේක වෙන්නේ නෑනේ. මොකද්ද තෝගේ අම්මා තොට කිව්වේ? තොට කිව්වේ මේ ගලේ පස් කැටයට හිටියනම් මං අහුවෙන්නේ නෑ. තෝ හිතනවද තෝගේ අම්මා කිව්වට මට තෝ බස් යටට හිටියත් ගන්න බෑ කියලා. මම අපිට අවස්ථාවක් දෙනවා ඵලයක්. ඔබ කොහේ හිටියත් මං අල්ලනවායි කියලා. ඉතින් ඌට පොඩි ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්නේ. මම ආපහු ඇවිල්ලා
ආපු ගමම දැන් පස් කැරියට වෙලා ඉන්නවා. දැන් ඉතින් ඇඟේ අමාරුත් නැත. ඔච්චර උසන ගියේ. ටිකක් වෙලා ගියාට පස්සේ මූට හිතෙනවා ආයෙසරයක් ගල උඩට යන්න. ඒ කියන්නේ පස් කැටේ උඩට යන්න. මමම නෙවෙයි කියන්නේ. ඒ සූත්‍රයේ තියෙන. දැන් මූ ආයෙත් තටු වීදගෙන තටු වෙවිලත් නෑ මුගේ තාව. තටු වීදගෙන ඉන්නකොට ඒක ඌට එක පාට ගල සද්දයක් ඇහෙනවා. ඒ එක්කම යනවා ගල පස් කැටේ යටට. අර පියාකෝ සාපු වේගයට පස් කැටේ වැටලා මැරලා යනවා. මොකද දෙවෙනි සැරේ ඌ ඇලර්ට් එකේ ඉන්නේ. ඉස්සර සැරේ පියාකෝස ඇවිල්ලා බස්පත ගන්න ගියාට උඩ දන්නේ නැහැ. දෙවෙනි සැරේ ඉන්නේ ඇලර්ට් එකේ. ඒ නිසා භාවනා යෝගාවචරයක් දන්නවා අරමුණේ හිත තිබ්බට පිට යනවා. ඒකට ඇලර්ට් එක තියෙනවා. එහෙම නැත්නම් ඒකට යන්න ඉස්සලා සූදානම් ශරීරය තියෙන ඔච්චරයි භාවනාව කියන්නේ. උන් යාට මොකක්වත් නැහැ. එතෙන්දී සතිය සමානයි අප්‍රමාදී. පමා වෙන්න එපා. පමා වුණොත් අය කුරුල්ලගේ කිසිම අනුකම්පාවක් නැහැ. දැන් මේ කතාවේ නම් දෙවෙනි chance එකක් හම්බෙනවනේ. දෙවෙනි chance එකක් නැහැ. ඉතින් අපි කොච්චර සක්මන් කළා කෙලවරදී මගේ හිත පිට යන්න පුළුවන් කියලා ඇලර්ට්ද? එහෙම නැත්නම් අවධානයෙන් ඉන්නවද? එහෙම නැත්නම් අප්‍රමාදද? ඉතින් කට්ටිය කියනවා අනේ හැරෙන්නේ නැතුව දිගටම යන්න තියෙනවනම් හොඳයි. මොකද හැරෙන දැන කෙලෙස් එනවායි කිය. මල කරදරයක් නේ දැන් ගිහෙල්ල ඔක්කොම හදාගත්ත සතිය ඉවරයි. නිහා කියලා බලනකොට අර ඇට සැකිල්ලක් තියලා තියෙනවා. ඉතරයි ඔන්න ඕකට හිත යනවා. අර සක්මනේ ආපෙත් තියෙනවා ඇට සැකිල්ලනේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇට සැකිල්ල ගිහලා අනිච්ච දුක්ඛ නැත්තම් කියන එක හොඳයි අප්පා. ඉතින් බුද්ධ ආගමනේ කියලා. දන්නේ නැහැ හිත පිට ගිහිල්ලයි කිය. ඉතින් මං කියනවා එහෙනම් බෝගහක් වටේ වගේ වටේ කරකෙන කෙනා හැරෙනකොට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්තම් කියනවා මේ ගියේ පාර දිගේම පස්සෙන් පතට එන්නේ කියලා. ඒත් කියනවා නම් අපි කිව්වොත් එහෙම ඒත් කරදී එන ඇද්දක වහගෙන පස්සෙන් පතට එන්නකෝ කියනවා. ඉතින් තල්ල කඩාගෙන බෙල්ල වැදිලා ලේ තියෙනවා බිත්තියේ. ඒ කියන්නේ භාවන උත්කෘෂ්ඨම කෙනාට තමයි වටේ එක්ක කරකිනවා නැත්නම් ගියේ පාර දිගේම ආපහු වෙනවා එහෙම නැත්නම් ඇද්දක වහගෙන එනවා. ඉතින් මං ඉඳලා හිටලා ඕක කරලා බලන්න. කවුරු හරි දැක්කොත් එහෙම දන්නවා කුඩු ගහලා වගේ මොකක් හරි අප්සෙට් එකක් කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මේ කොල්ල කාලේ මං කවදාකවත් ඒව කරන්නේ නැහැ. ධම්මිකාමරිකව කරන්න එපා. ඌව කරන්න එපා. කිරුවොත් එහෙම මිනිස්සු හිතන්නේ මේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා කෙල්ල තරහ වෙලා හරි මොකක් හරි බූට් එකක් කාලා හරි මොකක් හරි කියලානේ. දැන් කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට ඉන්නේ ෆුල් ඇලර්ට් එකේ. ඒ නිසා අපිට සතියේ හිත පිට ගිය හැමතැනම මේ සතිය ඩබල් ඩෝස් යනවා. ෆුල් ඇලර්ට්. ඒක අවස්ථා මේ මොකද්ද මේ අබැග්ගයක් කරදරයක් අමලියක් කරදරයක් නෙමෙයි. ඕකාසේ සම්බාදේ ඕකාසාදික මේ කරදර තැන නිවන් දොරටුවක් තියෙනවා. ඒකත් නෙවෙයි ලස්සන වැඩි. ඒකෙන් ගොඩ ඇවිල්ලා ඒක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මම කරපු සතියේ දිනුන නිසා මට මේ වෙලාවේදී හිත මෙහෙම තැන ගියා. මට විනාඩියකට පස්සේ මට තේරුණා. එතකොට මම දන්නා මං ඉන්නේ කක්ක ගොඩක් උඩ කියලා මං කලබලුන්නේ නැහැ. මම බලනකොට මට ආයෙත් අරමුණට යන්න පුළුවන්. මං ගියා. ගිහිල්ලා බලනකොට අරමුණට මොකුත් වෙලා නැහැ. ආනපානේ එහෙම සංසිඳිලා තියෙනවා. සක්මන සංසිඳිලා තියෙනවා. මුකුත් වෙලා නැහැ. පශ්චාත්තාප වුණා නම් අකුසල් කන්දක්. දැන් මෙයා බුදුහාමුදුරන්ව වදිනවා අනේ බුදුන් නොහිටින්ද කවදද මම මෙහෙම ආනිසංසයක් ලබන්නේ බුදුහාමුදුරුවෝ ඉන්න තැනක ඉඳලා සාදුකාර දෙනවනේ. ශාක්‍ය පුත්ත ශාක්‍ය දීතා කියලා. ඒකල බුදුහාමුදුරුවෝ සාතිකයක් දෙනවා ඒ වංශෝ චරති සතෝන්න පුතෝ ඔබ සති චරණේ දානවා. පතිස්සති දානවා. නැති උනේ නෑ. ඇත්තටම සතිය නැති වෙලා නෑ. නමුත් එයා ලේබල් කරනවා සතිය පිට ගිහිල්ලා ආවයි කියලා. නෑ. සතිය ඩබල් ඩෝස් වෙලා ආපහු වෙවිලා තියෙනවා. ද්විගුණ වෙලා. මේ වාගේ මේක මං කියන එක හරීම කියලා මං කියනව නෙවෙයි. මේ වගේ දෙයක් අහන්නවත් තිබුණාද බලන්න මීට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා කවුරුවත් මෙහෙම විශ්ව කළ දෙන කතාවක්. මොනවා කියයිද ඒ වාගේ වෙලාවක. ඉතින් ඒ වගේ දෙයක් මතුවෙන දැන් දහස් ගාණේ මේ භාවනා කරන්නේ. භාවනා කරන කෙනාට බොරු බඩු විකුණන්න බෑනේ. එයා භාවනා කරන මිනිස්සෙක් නේ. එයාට කිව්වොත් මෙන්න මෙතනයි පුතේ ගැලවම තියෙන්නේ මේ ඔය දරුණු කෙලෙස් සියුම් කෙලෙස් වල තියාට හරි ආසාවක් ඇති වෙනවා. සද්ද තියෙන තැනක භාවනා කරලා වේදනා තියෙන තැනක භාවනා කරලා හිතවිලි තියෙන තැනක භාවනා කරලා සද්ද වේදනා හිතවිලි ඇස්සේ මූල කර්මස්ථානෙත් එක පොඩි ඇසුරක් පවත්තලත් බෑ. ආපහු එනකොට මූල කර්මස්ථානේ ඇවිස්සීලාද නැද්ද කියලා බලන්න. ඒත් බෑ. ඒක ලියන්න ඕනේ.
ඒක කියන්න ඕනේ. ඒක හෙලි කරන වාතාවරණයේ good vibration එනවා. එහෙම කියනකොට එන වාතාවරණය එතන හැදෙනවනේ ඇට්මොස්ෆියර් එකක්. ඒ වාතාවරණයේම good vibes. කක්ක ගොඩක් මේ කතා කරන්නේ. හිත පිට ගිය කතා කරන්නේ. නමුත් ඒකෙන් උපේන ඒ කුසලතාවේ, ඒකෙන් උපේන ඒ සතිචරණය, ඒකෙන් උපදින ඒ සතිපතිසිත සතිය මේ සාමාන්‍ය සතිය නෙවෙයි. ඒ පඬිස්සංශ කියනවා මේ සාමාන්‍ය සතිය ඉඳලා ඔය සුපතිත්‍ිත සතියට යන්න නැත්නම් පතිස්සතියට යන්න එහෙම නැත්නම් ඔය කියන සතිචරණයට යන්න මෙහෙම කරනකොට යනවා. අපි හිතනකොට කල්ප ගාණක් යයි කියලා. මොකද සතිය ඉගෙන ගන්නත් අපිට ගොඩක් කල් ගියානේ. නමුත් නෑ මේ සතිය දිගේ යනකොට පුදුම ශීඝ්‍ර ගමනක් තියෙන එකේ. එදාට තේරෙන පටන් ගන්නවා ඒක හදාගත්තට පස්සේ අපිට කොණ්ඩේ තියෙනවා නම් දෑතර බඳින්න පුළුවන් නේ. ඔය ඔක්කොම සෙල්ලම් තියෙන අතර සතිය පවත් ගන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ උට මාළු මාකට්ටේට ගියා සතිය පවත් ගන්න පුළුවන්. ගෙන්දගම් පොළොවට ගියා සතිය පවත් ගන්න පුළුවන්. කොඩි ගහක් යට ගියා සතිය පවත් ගන්න පුළුවන්. වෙනද තරමට වැඩි කරන්න පුළුවන්. මම කියන්නේ මුළු එකම සතියෙන් නෙවෙයි වෙනදට වැඩි අභියෝගයේ තැන් වල සතිය පවත් ගන්නවා. ඉතින් යාට ඊට පස්සේ ආයේ මේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා මේ ප්‍රියංකට වැඳ මට අනේ chance එකක් දෙන්නේ බයිලා. මටත් වැඩි වඳිනවනේ ප්‍රියංකට. ඔම්බ දෙයක් අල්ලන්න හිතනවට මේ මාකටිං පාරක් දාලා ඉවරලා මේ. එහෙම කරන්න ඕන එක මන්නේ නැහැ. සති චරණේ අල්ලගත්තා නම් ඌට උලෙත් එකයි පිලෙත් එකයි. ඉතින් අන්නේම බල්ටි ගහන ගම බුදුරජාණන් උගන්ලා තියෙන මේ බිම්බලාගෙන යන ගමන් සතිය පිටින එක නේ කොහොඳයි. ඒක ආරම්භය හොඳයි. නමුත් අන්තිමට ඒ ඔක්කොම සඩින්ද්‍රියෙන් අරමුණු වෙද්දි තමන්ගේ ආරක්ෂක භූමිය දන්නවනම් අපි කියනවා ඒකට ඇසෙම්බලි ග්‍රවුන්ඩ් කියලා. ඕනේ ගිනි මේ කොටනගිලා ගිනි ගත්තොත් කොතෙන්ද යන්න ඕනේ කියලා දන්නවනම්. ඉන්නක් ඇති වෙච්ච වෙලාවේ. අපි අර ඇක්වලින්ක් අයගේ තිබුණේ ඒකේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකේ බෝඩ් එකක් ගෙනලා මෙතන ගැව්වා. මේ ගිනි ගන්න නැහැ. අනේ රීලව් කැමති උනේ නැහැ ඒකට. උන් ගලවලා දැම්මා. ඊට පස්සේ ඒකේ මාත්‍යා SMS ගහලා තියෙනවා විතර. මං කිව්වා නික අපිත් වැඩ ගත්තෝගේ පේන්න මේ හදිසියක් වුණා මෙතන එකතු වෙන්නේ කියලා ගහමු කියලා. ගැව්වද රීලව් කිව්වා නික බොරු කරන්න ඉන්න බෑ මේ ගිනි ගන්න නැහැ කියලා උන් ඒකල්ල දැම්මා. ඔය කොටි දැනගන්න ඕනේ ගොඩනැගිල්ලට යනකොට හදිසියක් වුණොත් කොහෙද ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කියලා. ඒක ගොඩනැගිල්ල අනිවාර්ය දෙයක් ඕස්ට්‍රේලියාවේ. මොකද ගිනි නිතරම ගිනි බය තියෙනවා. අන්නේ වගේ හදිසියකදී අමලියකදී කොරස් කටේ හරි අත දාගන්න බැරි නම් ඉතින් සෝරි තමයි. ඒකටයි අපි මේ කරන්නේ. ඒක සතිය නෙවෙයි. ඒක සතිචරණය. ඒක පතිස්සතිය. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ සතිචන්නේ සඳහා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නතර කරනවා. ශීල දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා